අයිබෝන් කට්ටිය IQ Labs ද සාදරයෙන් පිළිගන්නවා. අද අපේ ප්‍රෝග්‍රෑම් එකට අපි කතා කරන්න යන්නේ කොහොමද රිසර්ච් තීසිස් එක ලියන්න කියලා. ඉතින් ඒකට මම මගේ යුනිවර්සිටි එකේ ඩිපාර්ට්මන්ට් හෙඩ් මහාචාර්ය උපුල් සොන්නාදර සර්ව ඉන්වයිට් කරා එන්න. ඉතින් බොහොම ස්තුතියි සර්ගේ වෙලාවට. අයිබෝන් කියලා පිළිගන්නවා සර්. අයිබෝන්. අපි සර් ගැන කතා කරමු. සර්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද? ඒත් එක්කම රිසර්ච් ඒරියා එකයි වෙනත් තනතුරු ගැන කතා කරමු. මගේ පසුබිම ගත්තම ඇත්තටම මං ඉපදුනේ මොරටුවේ. ඒකට මං මුලින්ම ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපන වලට මම ගියේ ඇත්තටම ප්‍රින්ස් ඔෆ් වෙල්ස් සිටි ගියේ. මේ ඒක අපේ කාලේ තිබුණා ග්‍රේඩ් 9 වල O level කියලා තිබුණේ නැහැ. ග්‍රේඩ් 9 වල තිබ්බේ NCG කියලා එක්සෑම් එකක්. ඒක අවුරුදු දෙකයි ලංකාවේ තිබුණේ. ඊට පස්සේ අපි ග්‍රේඩ් 9 එක්සෑම් එක කරා. මට තේරුණා සාමාන්‍යයෙන් ඒකේ උඩම ලකුණු තිබුණ ළමයි වගේ වෙන වෙන ප්‍රධාන පාසල් වලට ගියා. ඒතර මම නාලන්දයකට වගේ ඇප්ලයි කරලා ගියේ. නාලන්දයේ තමයි මම A level කරලා යුනිවර්සිටි එකට ආවේ. ඉතින් යුනිවර්සිටි එකට මම එනකොට මම හිතන්නේ මම ආවේ 81 82 බැච් එකේ. දැන් අවුරුදු 40කටත් එහා මම හිතන්නේ. එතකොට දැන් ඒ බැච් එකේ සාමාන්‍යයෙන් අපේ කාලෙත් මම හිතන්නේ ඉක්වල් දන්නවා මේ දනුත් ඒ වගේ ට්‍රෙන්ඩ්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ෆිසික්ස් ස්පෙෂල් වගේ 4 year degrees වලට ඒ කාලේ ගත්තේ අපේ බැච් එකේ ෆිසික්ස් කරා 180ක් විතර. 7 දෙනයි ගත්තේ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියන්නේ ස්පෙෂල් කරනවා නම් මේ PhD කරන්නම යන්න කියලා. ඇත්ත. මාවත් තේරුණා ෆිසික්ස් ස්පෙෂල් එකට. ඊට පස්සේ මම ඩිපාර්ට්මන්ට් එකේ පොඩි කාලයක් වැඩ කරා ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් හැටියට අවුට් වුණාට පස්සේ. ඊට පස්සේ 87 වල තමයි මම ගියේ. මට ඒ දවස්වල සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකේ ෆස්ට් ක්ලාස් එකක් වගේ ෆිසික්ස් වල හම්බුනාම පිට්ස්බර්ග් යුනිවර්සිටි එකේ කොහමදත් එක පොසිෂන් එකක් දෙනවා. ඒකට මම ඇප්ලයි කරාම මට ඒ පොසිෂන් එක හම්බුණා. ඒකයි දැන් අපේ යුනිවර්සිටි ඩිපාර්ට්මන්ට් එක ගත්තම කීප දෙනෙක්ම පිට්ස්බර්ග් වලින් ග්‍රැජුවේට් වෙච්චා ඉන්නේ. ඔව්. ප්‍රොෆෙසර් රෝසා ඒගොල්ලෝ ඔක්කොම පිට්ස්බර්ග් වලින් තමයි ග්‍රැජුවේට් වුනේ. ඊට පස්සේ මම එහෙ ගියාම මම මුලින්ම ඇත්තටම සොලිඩ් ස්ටේට් ෆිසික්ස් තමයි කරන්න හිතන් හිටියේ මුලින්ම මෙහෙ යනකොට. හැබැයි එහෙ ගොඩක් ඩිමාන්ඩ් එක තියෙනවා මේ නියුක්ලියර් ෆිසික්ස් කරනවා ගොඩක් බ්‍රයිට් අය වගේ. ඉතින් මම නියුක්ලියර් ඇන්ඩ් පාටිකල් වල ඇත්තටම මම කරේ නියුක්ලියර් ෆිසික්ස් වල එක්ස්පෙරිමන්ට් එක. එතකොට මේ මගේ ඇඩ්වයිසර් තමයි මම සාමාන්‍යයෙන් මේ මම බැලුවේ ගොඩක් ඒ කියන්නේ ඇඩ්වයිසර් කෙනෙක් හැටියට මම තෝරාගත්තේ ප්‍රොෆෙසර් විල්ෆ්‍රඩ් ක්ලීලන්ඩ් කියලා කෙනෙක්ව. එයා බොහොම වැඩ කරන්න හරිම පහසුයි යත් එක්ක. හරිම යාළුයි. ඉතින් මම අදත් හරි තීරණය තමයි මම ගත්තේ කියලා ඒක කරන්න. ඊට පස්සේ මම 3 years විතර අවුරුදු 5ක් විතර යනවා සාමාන්‍ය PhD කරන්න. ඊපස්සේ 3 years විතර මම ඒ ප්‍රොෆෙසර් මගේ ඇඩ්වයිසර් මට ඇහුවා කැමතිද කියලා මාත් එක්ක එයාත් එක්ක වැඩ කරා. ඊපස්සේ 3 years විතර මම වැඩ කරා. මගේ වයිෆ් ඇත්තටම මැත්ස් PhD එකක් ඒ දවස්වල කර හිටියේ. එපාර මේ අතන මම බැදලා තින්නේ මගේ මැරිජ් සර්ටිෆිකේට් එක USA එකක් තියෙන මොකද මම බැන්දෙත් එහෙත් ඊට පස්සේ මම 87 ගිහිල්ලා මම ආවේ 95 end එකේ මම ආවා මාස 3ක නිමාඩුවකට ආවා ලංකාවට. ඒතකොට මම හිතුවා ඒතකොට මගේ වයිෆයි වැඩ පටන් ගත්තා ඒ කාලේ. මම හිතුවා මේ යුනිවර්සිටි මාව ගත්තොත් මම නවතිනවා කියලා. අතරම යුනිවර්සිටි එකේ ඒ දවස්වල මම ඉන්ටර්විව් එකට ගියාම ඒගොල්ලෝ මට ජොබ් එක ඔෆර් කරා. ඉතින් 95 end එකේ ඉඳලා මම අද වෙනකන් කැම්පස් එකේ. ජීවිතේම කැම්පස් තමයි. ඇත්තද? කවදාත් ඒක අතහැරියේ නෑනේ. අර බ්‍රීෆ් පීරියඩ් එකක් 8 years වගේ මම US වැඩ කරපු එක ඇරෙන්න ඊටම වගේ මම කොළඹ යුනිවර්සිටි තමයි ඉඳලා තියෙන්නේ. ඒතකොට ඒක මගේ ජීවිතේ ලොකු කාලයක් ඇත්තට. ඇත්ත. සර් දැන් කරන්න මොකද සර් කම්පියුටේෂනල් ෆිසික්ස් පැත්තට ගොඩක් ෆෝකස් එකක් දුන්නා. ඒත් එකම සර් කියන්නේ කන්ඩෙන්ස් මැටර් වලටත් ඒ සයිඩ් එකටත් සර්ගේ වැඩ තියෙනවානේ. නෑ කන්ඩෙන්ස් මැටර් වල නෑ. දැන් ඇත්තටම මම එහෙ ගියේ ඇත්තටම ඉන්ෆ්‍රාරෙඩ් ඩිටෙක්ටර්ස් ගැන ස්ටඩි කරන්න කියලා ඉතින් මුලින් ගියේ. ඒ කාලේ තව ලංකාවේ කෙනෙක් ඒ වැඩ කර හිටිය ප්‍රොෆෙසර් යුනිල් පෙරේරා කියලා. හැබැයි මම නියුක්ලියර් කරාට පස්සේ ලංකාවට ආවම තේරෙනවා නියුක්ලියර් වලින් කරන්නේ ඒ දවස්වල වැඩ එනර්ජි ඔතොරිටි තිබුණාට නියුක්ලියර් කියන්නේ ඊටත් එහා. ඉතින් මට තේරෙනවා මේක කරන්න බෑ කියලා. හැබැයි සාමාන්‍ය නියුක්ලියර් පාටිකල් දැන් PhD එකක් ගත්තාම
මේ ළඟදී වුණත් මම මගේ PhD එක ගත්තාම ඒකේ කියලාවත් නැහැ මම ෆිසික්ස් කරා කියලා PhD certificate US එකේ. දැන් නෑ. ඉක්බාල් කම්පැනි එකෙත් බෝලට ඒ වගේ වෙයි. දැන් ඒකේ තියෙන්නේ මට University of Pittsburgh වලින් PhD එකක් දුන්නායි කියලා. ඉතින් ඇත්තටම දැන් එක ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නේ අපි ඉන්ඩිපෙන්ඩන්ට්ලි වැඩ කරන්න පුරුදු වෙන නිසා PhD එකදී ස්පෙෂලි නියුක්ලියර් පාටිකල් වගේ ගත්තම ගොඩක් වැඩ කරනවා ඉලෙක්ට්‍රොනික්ස් උයි කම්පියුටර් සිස්ටම්ස් එක්ක. ඒ ට්‍රේනින් කොහොමදත් හම්බ වෙනවා. එතකොට ලංකාවේ දවස්වල මම දැක්කා ගොඩක් මම 87 වගේ ගන්නකොට මේ 87 95 ඒ බකවානුවේදී මේ කම්පියුටර් කරපුවා හිටියේ නෑ ලංකාවේ වැඩිය. ඉතින් මම ඇත්තටම කම්පියුටර් කන්සල්ටන්සි ගන්නවා කරා ඒ දවස්වල. මම හැබැයි බර වුණා ගොඩක් ඒකට ළමයිට ටීච් කරන්න. මොකද අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඒකට ප්‍රොෆෙසර් රෝසා නියුක්ලියර් ෆිසික්ස් උගන්වන්න හිටියා. ඒතර මම ගොඩක් බර වුණා ඉලෙක්ට්‍රොනික්ස් උයි කම්පියුටර් උගන්වන්න. ඒකයි උනේ ඇත්තටම. ඉතින් අදත් මම මේ දෙක උගන්වනවා තාම. ඒක තමයි. හැබැයි මේ ළඟදී ඊට පස්සේ මම රිසර්ච් උත් කරන්න පටන් ගත්තේ පැත්තෙන්. මොකද ඒක කම්පියුටර් තමයි ගොඩක් වෙලාවට ඕනේ. ඒතකොට මම රිසර්ච් එකක් කරන්න. හැබැයි දැන් මම අලුතෙන් අපේ ජොයින් වෙලා තියෙන අර CMS කොලැබොරේෂන් එකට දැන් පාටිකල් ෆිසික්ස් රිසර්ච් පටන් අරන් තියෙනවා ලංකාවේ ඇත්තටම මෙම්බර්ස්ලා දැන් ඒ CMS group එකේ මමයි ඩොක්ටර් ජානන්දයි කොළඹ වලින් සහභාගී වෙනවා ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙකුත් ඉන්නවා PhD කරන රූණෙන් සහභාගී වෙනවා තව දෙන්නෙක් ඒගොල්ලන්ටත් PhD ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඉතින් අපි group එකක් හදලා තියෙන්නේ දැන් නියුක්ලියර් ෆිසික්ස් රිසර්ච් පටන් අරන් තියෙනවා වා එහෙමයි අපි එහෙනම් මාතෘකාවට ළඟින් යමු සර් දැන් මේ තීසිස් එක පර්පස් එක මොකද්ද? ඒ කියන්නේ ඇයි අපි තීසිස් එකක් කරන්නේ? සාමාන්‍යයෙන් අපි ගත්තොත් රිසර්ච් එකක් සාමාන්‍යයෙන් රිසර්ච් එකක් කියන්නේ සෑහෙන කාලයක් මොකක් හරි ටොපික් එකක් ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට ඒක ඉගෙන ගන්න ඉවර වෙලා ඒකෙදි අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා තියෙන දැනුමට වඩා අලුත් දැනුමක් ගන්න. ඒක තමයි අපි රිසර්ච් කරන්නේ. දැන් ඇත්තටම රිසර්ච් එකේදී තියෙන එකක්ම නම් අපි කරන්නේ දැනුමට අලුත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්ත. ඒක තමයි මේන් එක. එතකොට තීසිස් එකකින් කරන්නේ අපි හරි ඒ තමන් කරපු ස්ටඩි එක ගැන වෙන එක්කෙනෙක්ට කියවන්න අපි ડોකියුමන්ට් එකක් ලියන එක තමයි තීසිස් එකෙන් කරන්නේ. එතකොට ඒක හැබැයි සාමාන්‍ය රිසර්ච් පේපර් එකට වඩා වෙනස්. රිසර්ච් පේපර් එකෙන් කරන්න පුළුවන් යම් කිසි particular study එකක් ගැන මේක හැබැයි ඊට වඩා ගොඩාක් ඩීටේල් අපි කතා කරනවා මේ අපේ රිසර්ච් එක ගැන ඒකේ තමයි ඉන් ඩීටේල් ඔක්කොම තියෙන්නේ ඒ ડોකියුමන්ට් එක. එතකොට ජීවිත කාලයකට ස්ටුඩන්ට් කෙනෙක් ඒ කියන්නේ අන්ඩර්ග්‍රැජුවේට් නම් අන්ඩර්ග්‍රැජුවේට් තීසිස් එක විතරයි මාස්ටර්ස් නම් මාස්ටර්ස් විතරයි PhD නම් PhD තීසිස් එක විතරයි නේ ඊට පස්සේ එයා පේපර්ස් පබ්ලිෂ් කරන එක තමයි නේ ගොඩක් විට කරන්නේ. ඔව් ඒකට ගොඩක් අයට දැන් මට තියෙනවා අපේ කැම්පස් එකේ බැචලර් ඔෆ් සයන්ස් වලට ඔනර්ස් ඩිග්‍රී වලට 30ක් ලියනවා. ඒතර ඇත්තටම මේ ට්‍රේනින් එක අපිට ලැබුණ නිසා අපි PhD කරන්න යනකොට අපි දන්නවා 30ක් කියන්නේ මොකක්ද කියලා. සමහර යුනිවර්සිටිස් එක නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් ඇත්තටම. ඇත්ත. එතකොට දැන් සමහර ඉන්නවා ඊට පස්සේ මාස්ටර්ස් උත් කරනවා. ඒතර මාස්ටර් එකේ 30ක් ලියන්න පුළුවන්. ඊට පස්සේ PhD 30ක් ලියන්න පුළුවන්. ඒතකොට ඇත්තටම සමහර 30 තුනක් කියලා. දැන් එහෙමත් ඉන්නවා. හැබැයි අර සාමාන්‍යයෙන් ඒ වගේ ක්වොලිෆිකේෂන් එකක් ගත්තට පස්සේ රිසර්ච් කරනකොට ඊට පස්සේ ඇකඩමික් පේපර්ස් හැටියට එන්නේ ওই රිසර්ච් පේපර්ස් තමයි. සර් එහෙනම් අපි මේ තීසිස් එකේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරමු. ඒත් එක්කම ඒකේ මොකක්ද ස්ටුඩන්ට්ස්ලාගෙන් එක්ස්පෙක්ට් කරන්නේ කියන එක ගැන කතා කරමු. මම දන්නවා සර් ළඟ ස්ලයිඩ්ස් ටිකක් තියෙනවා. සර්ට පුළුවන් ඒක ෂෙයා කරන්න දැන්. ඒතකොට දැන් මේක ඇත්තටම තියෙන්නේ දැන් කම්ප්‍රිහෙන්සිව් එකක් තියෙන්නේ තීසිස් එක ස්ට්‍රක්චර් එක හැටියට. ඒතකොට ඇත්තටම මේක ඩීටේල් ડોකියුමන්ට් එකක්. ඒ කියන්නේ මම නම් තීසිස් එකක් දකින්නේ ඇත්තටම ස්ටෝරි බුක් එකක් ගන්න. ස්ටෝරි බුක් එකක අපි කතන්දරයක් කියනවා වගේ දෙයක් තමයි කරන්නේ. හැබැයි මේක ඊට වඩා ඇකඩමික් තීසිස් ડોකියුමන්ට් එක නිසා ඊට වඩා ફોකස් කරන ඇකඩමික් කටියට. එතකොට ඇත්තටම සාමාන්‍ය තීසිස් එක ටයිටල් පේජ් එකක් ඕන. ඊට පස්සේ ඩෙක්ලරේෂන් එකක් ඕන. ඒ කියන්නේ මේ ඔයගොල්ලන්ට ඩෙක්ලරේෂන් මේම ඔක්කොම තමන් වැඩ කරන යුනිවර්සිටි එක කනෙක්ටඩ්. එතකොට ඩෙක්ලරේෂන් මොකක්ද කියලා යුනිවර්සිටි එකේ සඳහන් වෙනවා මේක තමයි ඩෙක්ලරේෂන් එක තමන්ගේ කියන්නේ කියලා. ඒ කියන්නේ ඩෙක්ලරේෂන් එක තමන් කියන්න පුළුවන් මේ තීසේ කොහෙන්වත් තමන් කොපි කරේ නැහැ මේ ඔක්කොම ইনফර්මේෂන් ගත්ත විදිය ගැන උනත් සඳහන් වෙන්න පුළුවන් ඒක. ඊට පස්සේ ඇබ්ස්ට්‍රැක්ට් එකක් තියෙනවා.
ඇබ්ස්ට්‍රැක්ට් එකේ ඇබ්ස්ට්‍රැක්ට් ඊට පස්සේ ඇක්නොලෙජ්මන්ට්ස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට උදව් කරපු අය ගැන මේකේ ඕන ඩීටේල් කතා කරන්න පුළුවන් තමයි සෙක්ෂන් එකේනම. table of contents තියෙන්න පුළුවන්. ඊට පස්සේ list of figures, list of tables දාන්න පුළුවන්. ඊට පස්සේ තමයි අතනම ස්ට්‍රක්චර් එක එන්නේ chapter 1, chapter 2, chapter 3 කියලා මම කරපු වැඩ ගැන ડોකියුමන්ට් වෙන්න පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් ජෙනරලි අපිට use කරන්න පුළුවන් introduction, literature review, methodology, research, discussion and conclusions කියලා එක අපිට දාන්න පුළුවන්. ඊට අමතරව references and annexes තියෙන්න පුළුවන්. මේක තමයි general structure. සාමාන්‍යයෙන් ඇබ්ස්ට්‍රැක්ට් එක තමයි අන්තිමට ලියන්නේනේ. හැබැයි මේකෙදී තීසිස් එක ඒක තමයි පළවෙනියටම පේන්න තියෙන දේනේ. ඔව් ඇබ්ස්ට්‍රැක්ට් එකේ එන්නේ ඇත්තටම කරුණු තුනක් වැදගත්. මම පෙන්නන්නම් ඒ කරුණු තුන මේකේ ඇත්තේ සමානලාට මම ලියලා. ඇත්තටම මේ මැද බුලට් එකේ තියෙන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. Abstract must include sufficient information to explain the readers the significance of the research, major findings and implications. ඔය තුන තමයි සාමාන්‍යයෙන් එන්නේ. එතකොට දැන් abstract එක මුලින්ම ඇයි මේක important කියන එකත් පොඩ්ඩක් සඳහන් වෙන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි significance එක. එතකොට ඒකනේ ඊට පස්සේ මිනිස්සු කියවන්න පටන් ගන්න ඉතුරු ටික. ඒ කියන්නේ මාකට් කරන්න පුළුවන් තැන තමයි ඒක. මාකට් කරන්න සාමාන්‍ය මාකට් කරන්න ඇත්තටම ඉන්ට්‍රොඩක්ෂන් එකේදී තමයි ටිකක් මුල chapters වල එක මාකට් කරන්නේ. හැබැයි මේකෙත් පොඩ්ඩක් කියන්න ඕනේ ඇයි මේක important කියන එක. significance එකේ research එකේ ඊට පස්සේ තමන්ගේ findings implications. එතකොට physics වගේ ගත්තොත් බොහලාට අපි නම් recommend කරනවා සාමාන්‍යයෙන් quantify කරන්න කියලා research. ඔව්. ඒක අපි කියනවා ඒක numbers වගේ සාමාන්‍ය සඳහන් වෙනවා physics වගේ එක. biology වල ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලන් අර මේ පේන විදියට තමයි ඒගොල්ලන්ගේ interest එක තියෙන්නේ නේ. appearance wise. නෑ biology වල දැන් quantify කරන්න නැති වෙන්න පුළුවන් යමක්. ඒ කියන්නේ numbers හැටියට. ඒක තමයි. මොකද දැන් ඒගොල්ලෝ ගිහලා අපි තමකෝ හරි animal කෙනෙක්ගේ study එකක් නා. ඒක වෙනස් විදිහකට ඇත්තටම ඒගොල්ලෝ ලියන්න පුළුවන්. animal behavior වගේ. තව එකක් මට දැනගන්න ඕනේ දැන් ටයිටල් එක ගත්තහම දැන් රිසර්ච් එක පටන් ගන්න හරියේදී මේ වගේ ටයිටල් එකකින් පටන් ගන්න පුළුවන්. හැබැයි ටික වෙලාවක් ටික කාලයක් ගියාට පස්සේ තේරෙනවා අපිට යන්න ඕන දිශාවට නෙමෙයි යන්නේ. ඒ හින්දා අපිට පුළුවන් ද ටයිටල් එක වෙනස් කරන්න මේ තීසිස් එකේ. ඔව් සාමාන්‍යයෙන් මට මතකයි තාම මේ මම මගේ ඇඩ්වයිසර් එක කතා කරලා මම යමු මොකද්ද මම කරන්න ඕන රිසර්ච් එක ඒ දවස්වල සාමාන්‍යයෙන් එතන ඇඩ්වයිස් මට කිව්වේ උපුල් මේකට බය වෙන්න දෙයක් නැහැ. මේක මේ අවුරුද්දක් විතර ඉස්සෙල්ලා රිසර්ච් එක පටන් අරන් යන්න කිව්වා. ඒතකොට ඇත්තටම තීසිස් එකක් ලියනකොට රිසර්ච් එක කරනකොට PhD එකක් වගේ නම් කෙලින්ම ફોකස් වෙන්නේ නැහැ මුලදිම මේක තමයි කියලා. ජෙනරල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන මේක තමයි කරන්නේ කියලා. අපි අවුරුද්දක් විතර කරාට පස්සේ තමයි අපිටත් තේරෙන්නේ අපේ ફોකස් ඒරියා එක මොකක්ද අපිට ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි ඒක කරන්නේ. එතකොට තමයි ටයිටල් එකත් ඇත්තටම ෆික්ස් කරන්න පුළුවන් ඒ ස්ටඩි එකේ අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ. එතකොට අන්ඩර්ග්‍රැජුවේට් තීසිස් එක නම් අපි සාමාන්‍යයෙන් ඒකයි අන්ඩර්ග්‍රැජුවේට් තීසිස් එක අපි මුලදීම ළමයාට ටයිටල් එකක් දෙනවා. හැබැයි අපි allow කරන සුපර්වයිසර්ටයි ස්ටුඩන්ට්ටයි ටයිටල් එකේ චේන්ජ් එකක් කරන්න ඕන නම් ඒක ඉදිරිපත් කරන්න කියලා ඩිපාර්ට්මන්ට් එකට පස්සේ දවසක ඒ කියන්නේ මාසයක් විතර වැඩ කරාට පස්සේ තේරෙනවා මේක නෙමෙයි ඕනේ කියලා. එතකොට දැන් අපේ කැම්පස් එකේ ගත්තොත් අපි මුලින්ම PhD එකට රෙජිස්ටර් වෙනකොට ඇප්ලිකේෂන් ෆෝම් එකේ අහනවා ටයිටල් එක. හැබැයි ඒකේ කියලාම තියෙනවා ටෙන්ටටිව් ටයිටල් කියලා. ඒකේ සඳහන් ඒ කියන්නේ ඒකෙන් එළින් එනවා මේක ඇත්තටම මේ ෆික්ස් නෑ ඉස්සරහට වෙනස් කරන්න පුළුවන් කියන්නේ. හරි සර්. අපි මේකේ ෆ්ලෝ එකත් එක්ක යමු සර් ප්‍රසන්ටේෂන් එකේ. ඕකේ. so අපි ගත්තොත් ස්ට්‍රක්චර් එකේ මගේ ඒ කොටස් වශයෙන් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ටයිටල් පේජ් එකේදී මේවා තමයි හැබැයි මේක දැන් මම ඉදිරිපත් කරන එක සමහරට ගොඩක් ස්පෙસિෆික් වෙන්න පුළුවන් කොළඹ යුනිවර්සිටි එකේ තියෙන ගයිඩ්ලයින් එකට. හැබැයි දැන් ටයිටල් එක මම හිතනවා දැන් සාමාන්‍ය ටයිටල් පේජ් එකක් ගත්තොත් ටයිටල් එක name of the author, declaration and degree and institution date ඒ වගේ ඒවා සඳහන් වෙන්න පුළුවන්. එතකොට මගේ ඇඩ්වයිස් එක තමයි ලොකු ටයිටල්ස් තෝරගන්න එපා කියලා. මේ තියෙන්නේ සමහර ඒවා අපි ටෙන්ටටිව් ටයිටල්ස් මුලින්ම ආපුවා. අපලොන්ට පේනවා මේක ගත්තම මේ දෙකෙන් මම අන්ඩර්ලයින් කරලා තියෙනවා කැඩලක්. ඒක ඇත්තටම එයිම් එක තියෙනවා මේකයි මම කරන්නේ කියලා. ඒක අවශ්‍ය නැහැ ටයිටල් එක. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙනවා ඇත්තටම යූස් කරන ඉන්ස්ට්‍රුමන්ට්. හරි හරි. ඒ වගේ ඩීටේල්ස් තියෙනවා. ඔව් ඒකට ඇත්තටම මම නම් හිතන්නේ ටයිටල් එක ගොඩක් දිග විය යුතු නැහැ. හැබැයි සාමාන්‍ය බයොලොජි වගේ සෙක්ෂන්ස් ගත්තම ටයිටල්ස් ලොකු වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ටෙක්නිකල් වර්ඩ්ස් උත් යූස් කරනවා මේ ඒ ස්ටඩි එක.
ඒවත් ටිකක් ලොකු වෙනවා. මම ඉස්සරහට යන්න ඕකේ සර් යන්න. මේක එක්සාම්පල් එකක් මේ අතරම මේක මගේ අන්ඩර්ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් හිටියා අකිල කුමාරසිරි කියලා මම හිතන්නේ ආ දැන් PhD කරලා US ඉන්නේ. එයාගේ thesis title එක neural network model for forecasting කියලා. දැන් මෙයාගේ අන්ඩර්ග්‍රැජුවේට් thesis එක පබ්ලිෂ් වුණා හොඳ ජර්නල් එක citation index ජර්නල් එක පස්සේ. එතකොට මෙයාගේ thesis එකේ title page එක තමයි පෙන්නන්නේ. එතකොට දැන් declaration එක දැන් මේ කියලා තියෙන එක ඇත්තටම කොලම්බියා යුනිවර්සිටියේ තියෙන declaration එක. එතකොට ඒක තමයි සඳහන් වෙන්නේ. එයා මේ මට මතක නෑ එන්ජිනියරින් ෆිසික්ස් දෙක කරේ කියලා මේකේ දාලා තින්නේ නම් එන්ජිනියරින් ෆිසික්ස් කියලා කියන්නේ ඒක නැති කරන්නේ. එතකොට ඇබ්ස්ට්‍රැක්ට් මම මේ ගැන කතා කරා ඉස්සෙල්ලා. ඒක එතකොට ඇබ්ස්ට්‍රැක්ට් එක ගොඩාක් දිග නෑ. සාමාන්‍යයෙන් thesis එක ඇබ්ස්ට්‍රැක්ට් එක thesis එක ඇබ්ස්ට්‍රැක්ට් එක ටික long වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් 1 page to 2 pages වගේ වුණත් ඇබ්ස්ට්‍රැක්ට් එකක් යන්න පුළුවන් thesis එක ගන්න. ගොඩක් තියෙනවා නම් ඩිස්කස් කරන්න ෆයින්ඩින්ග්ස්. අපි සාමාන්‍යයෙන් මම ඇඩ්වයිස් කරන්නේ හුඟක් අයට ලිමිට් කරන්න කියලා 1 page වලට වගේ thesis එක නම් academic paper එක නම් බෝලාට එක 400 words වගේ තමයි 400 words නේ 200 words වගේ වෙන්න පුළුවන් half a page වගේ වෙන්න පුළුවන් half a page that less high. මේ තින්නේ ඒක abstract එකක් දීලා තියන්නේ මම මේ බලන්න අවශ්‍ය නම්. ඒතර මේකේ තියෙනවා මේක ඇත්තටම robotics වල study එකක්. So එතකොට දැන් fields වෙනස් වෙනවා. දැන් මේක එතකොට යන්නේ engineering වල. ඒතකොට ඒකේ ලියන විදි වෙනස් වෙන්නත් පුළුවන් යම් කිසි දුරකට. දැන් මේකේ numbers එහෙම සඳහන් වෙලා නැහැ. මේක කියවලා බැලුවොත් ඇත්තට මේක මේ virtual robot කෙනෙක් ගැන තමයි කතා කරන්නේ. යන්න දිගට යන්න සර් යන්න. ඒ කියන්නේ මේ මං කියනකන් ඉන්න එපා. right okay මොකක් හරි තියෙනවා මම ඩිස්කස් කරලා යන්න. මේ සාමාන්‍යයෙන් abstract එක අපි කියන්නේ මේ abstract එක independent වෙන්න ඕනේ. ඒක standards and on its own කියලා. ඒ කියන්නේ ඒක දාන්න අර එකයි references වගේ. සාමාන්‍යයෙන් ඒක කියුවම ඒක self contained වෙන්න ඕන අපි කියන information ටික. ඒ වගේම ගොඩක් explicit වෙන්න ඕන කියන එක කෙලින්ම කියන්න ඕන. මේක මේකයි කියලා. ඒ වගේම අපි use කරන්නේ මේක නම් I හරි V හරි use කරන්නේ. ඒක thesis එක සාමාන්‍යයෙන් කරන දෙයක් third person වගේ තමයි ලියන්නේ. ඊට පස්සේ trade names acronyms abbreviations ඒ වගේ ඒවා වුණත් මේ avoid කරන්න ඕන එකක පුළුවන් නම් මම යටම දාලා තියෙන්නේ මම ඉස්සෙල්ලා කියපු point එක science වල results quantify කරන especially physics වල අපි quantify කරනවා. මේ තින්නේ acknowledgement එක ගැන. acknowledgement එකේ අපි දැකලා තියෙන්නේ සාමාන්‍යයෙන් undergraduate ඉස්සෙල්ලා හරියට වෙනවා. ඒගොල්ලෝ ගොඩක් acknowledge කරන්න හදනවා මේ ඒගොල්ලන්ගේ මුළු university life එකේම හම්බෙච්ච අය ගැන. ඒක අවශ්‍ය නැහැ. ඇත්තටම thesis එකට contribute කරපු අය තමයි සඳහන් වෙන්න ඕනේ. ඒතකොට research එකක් නම් academic paper එකක් නම් ඒකට සඳහන් වෙන්න ඕනේ ආව. බෝලාට මම දැකලා තියෙනවා head of the department ඉස්සර thesis වල කෙලින්ම එයාට acknowledge කළා. එයා තමයි මුලින් දාන්නේ. ඒතර මට මතකයි මම මේ ගැන කතා කරන මුලින්ම කිව්වේ ඇත්තටම supervisor තමයි මුලින් එන්න ඕනේ කියලා. හරිද? ඒතර කෙනෙක්ව සඳහන් නොවුණයි කියලා ඒකේ ගැටලුවක් නැහැ. එයාට thesis එකට contribute එයාගේ help එකක් නැත්නම් ඒ කියන්නේ මේ ඒ සුපර්වයිසර්ට මේ grants funding කරපු companies උයි agencies තමයි නේ එතනට include වෙන්න ඕනේ. acknowledgement එකේ ඒවත් එන්න පුළුවන් අන්තිමට. හැබැයි ඒක ඇත්තටම ඒ කියන්නේ දැන් අපි තමු දැන් US වල වගේ බෝලාට තමන් ස්ටඩි කරනකොට මොකක් හරි grant එකකින් තමයි සමන්ට support වෙන්නේ. මොකද සුපර්වයිසර්ට grant එකක් තියෙන එකෙන් තමයි support වෙන්නේ. එතකොට ඒ grant එකට acknowledge කරන එක හොඳයි ඒකේ. හැබැයි ඒක ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ රිසර්ච් පබ්ලිකේෂන් එක. හරි හරි. මෙතෙන්දී ඇක්නොලෙජ් කරන්නේ ඇත්තටම තීසිස් එකට කන්ට්‍රිබියුට් කරපුවා. හරි. දැන් තේරුණා සර්. එතකොට අරකට එන්න පුළුවන් ටැංක් කරන්න පුළුවන් තමයි මේ ග්‍රාන්ට් එකෙන් තමයි සපෝට් කරේ කියන්නේ. හැබැයි ඊට වඩා ගොඩක් එනවා සමහරලාට දැන් තමන් මෙඩිකල් ලා ඉන්න පුළුවන්. ඒතර වයිෆ් ගේ සපෝට් එක ඕන වෙනවා මොකද 30ක් සාමාන්‍යයෙන් ලියනකොට 6 months to 1 year විතර සමහරු ඒක ලියනවා. ඒක අමාරු ඒ කියන්නේ ඇකඩමික් තීසිස් එකක් නම් PhD තීසිස් එකක් වගේ එකක් ගොඩක් මාන්සියල ලියන්න බලනවා මොකද ඒක ලයිෆ් ටයිම් තමන් කරන්න එකයි. එතනදී වැරදුනොත් ඒක වැරදුනා තමයි. ඇත්ත. ඉතින් ඒකට ගොඩක් ටයිම් දානවා. ඒ වගේ මේක ඉවැලුවේෂන් එකත් සීරියස්.
ඒ නිසා මේ ඒක ගොඩක් වෙලාට තමන් අවට ඉන්න අය තමන්ගේ ෆැමිලි මෙම්බර්ස්ටත් ඒ ප්‍රෙෂර් එක එනවා එක විදිහකට. ස්පෙෂලි වයිෆ් හරිය ළමයිට හරිය එන්න පුළුවන් මොකද තමන් ඒකේ වැඩේ කරන්නේ අනික් ඒවා අතපසු කර කර හරි. ඒක ඇත්ත සර්. ඉතින් ඒ වගේ වට ඇක්නොලෙජ් කරන්න පුළුවන්. එතකොට මෙතන ගොඩක් අයට කතා කරන්නේ අන්ඩර් ග්‍රැජුවේට් වෙන්න පුළුවන් මම මේ දැන් උදාහරණයකට ලැබ් එකේ වැඩ කරනකොට කවුරු හරි ගොඩක් උදව් කරනවා. ඒ රිසර්ච් එකේදී data ගන්න. එතකොට ඒ අය සඳහන් කරන එක හරි. අන්න ඒ වගේ තමයි. එතකොට ඇක්නොලෙජ්මන්ට් එක තමයි ඩිසයිඩ් කරන්න ඕන. මේ වැඩේ කරන්න මට කවුද ලොකු උදව්වක් කරේ කියලා. ඒක honest විදියට ලිව්වම ඉවරයි. මේක සාමාන්‍යයෙන් එඩිට් කරන්නෙත් නැහැ. සාමාන්‍ය සුපර්වයිසර් අපි 31 දුන්නාම ඒගොල්ලෝ සබ්ජෙක්ට් කන්ටෙන්ට් වලට එඩිට් කරනවා. එතකොට ඒක හදලා දෙනවා මේක මෙහෙම කියන්නේ මෙහෙම කියන්නේ. ඇක්නොලෙජ්මන්ට් එක සාමාන්‍යයෙන් තමන්ගේ පර්සනල් ඇක්ට් නිසා ඒකේ එඩිටින් උනත් අඩුවෙන් කරන්න පුළුවන්. මොකද ඒක තමන්ගේ දෙයක්. තේරුණා සර්. ඉන්ට්‍රොඩක්ෂන් එක ගත්තම දැන් සාමාන්‍යයෙන් ඉන්ට්‍රොඩක්ෂන් එක තමන් ඩිසයිඩ් කරන්න වෙනවා. දැන් රිසර්ච් එක ලිටරේචර් රිවිව් කියන එක ලොකු පාර්ට් එකක්. ඒ කියන්නේ දැන් මම රිසර්ච් එකක් කරනවා නම් ඉස්සෙල්ලම මම දැනගන්න ඕනේ මේ සම්බන්ධව අනික් අය මොනවද කරලා තියෙන්නේ. ඒතර අපි ගොඩාක් රිසර්ච් පේපර්ස් අරන් අපි රීඩ් කරන්න පටන් ගන්නවා. මගේ දැන් මේ ටොපික් එක යටතේ අනික් අය කරලා තියෙන මොකද්ද? මොකද අපි අඳුර ගන්න ඕනේ අපිට කරන්න පුළුවන් අලුත් දේ මොකද්ද කියලා. ඒක හරි වැදගත්. ඒ කියන්නේ අනික් අය කරපුවා ස්ටඩි කරලා තමයි අපි ඉගෙන ගන්නේ. අපිට කරන්න ඉතුරුලා තියෙන්නේ මොකද්ද මේකේ අපි කොහොමද මේ ස්ටඩි එක එහාට ගෙනියන්නේ කියලා. ඒතකොට ලිටරේචර් රිවිව් කියන එක ලොකු පාර්ට් එකක්. එතකොට මේ ලිටරේචර් රිවිව් එකේදී අපි සාමාන්‍යයෙන් තීසිස් එකේදී ඩිසයිඩ් කරන්න වෙනවා ලිටරේචර් රිවිව් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ පාර්ට් එකක් වෙනවද නැත්නම් සෙපරේට් ලිටරේචර් රිවිව් එකකට චැප්ටර් එකක් හරිනවද. ඒක තමයි ඩිසයිඩ් කරතයි. එතකොට හැබැයි ඒකේ දෙන ලොකු ඕවර්විව් එකක් දෙන්න පුළුවන්. ඒක කියවන එක්කනට තේරෙනවා සම්පූර්ණයෙන්ම ඒ සබ්ජෙක්ට් යටතේ ඒ පර්ටිකුලර් ටොපික් එක යටතේ කොහොමද රිලේටඩ් පබ්ලිකේෂන්ස් වල මොනවද සඳහන් වෙලා තියෙන්නේ මොනවද ෆයින්ඩින්ග්ස් ඊට පස්සේ තීසිස් එකේ අන්තිමට ඒ චැප්ටර් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ අන්තිමට අපිට කියන්න පුළුවන් ස්කෝප් එක. දැන් මම මොකද්ද කරන්නේ? මේම තමයි පෞගිය එක කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මගේ ස්ටඩි එකේදී මම මොකද්ද කරන්නේ? මේ තීසිස් එකේ මොකද්ද මම අන්තර්ගත කරලා තියෙන්නේ කියලා තමයි අන්තිමට එන්නේ ඉන්ට්‍රොඩක්ෂන්. එතකොට දැන් මෙතන මම හිතන්නේ ඉක්බල් අපි කතා කරපු එක තුන්වෙනි බුලට් පොයින්ට් එකේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් බිගිනින් මොන ටිකක් ඉන්ට්‍රෙස්ටිං විදිහට ඒක ප්‍රසන්ට් කරන එක හොඳයි. මොකද තීසිස් එක කියවන්න පටන් ගන්න එක්කෙනාගේ දැන් තීසිස් එක ලියන්නේ Tamanටම කියවන්න නෙමෙයිනේ. ඇත්ත. ඒතර අපි මුලින්ම කියවන එක්කෙනාට රසවත් නොවන විදිහට ලිව්වොත් ආයි කවුරුත් එක්ක කියවන්නේ නැහැ. දැන් එතනදී වැදගත් ඉන්ට්‍රොඩක්ෂන් එක මුලින්ම ඒ Tamanගේ ඉන්න රීඩර්ස්ව ඒකට ඇදලා ගන්න එක Tamanගේ වැඩක්. ඒක ටිකක් වැඩක් මේක ලියන එක. ඇත්තට මම හිතන්නේ මේක තීසිස් යන මම දකින්නේ සාමාන්‍යයෙන් තීසිස් එක රිසර්ච් පේපර් එකක් දකින්නේ මම කිව්වා වගේ ස්ටෝරි බුක් එකක් වගේ. මොකද තමන් ඒ ස්ටෝරි එක කියන්න විදිහක් තියෙනවා. ඒක ඉන්ට්‍රෙස්ට් විදිහට කියන්න ඕන. දැන් අපි කරන මේ ඩිස්කෂන් එක උනත් මම දන්නේ රීඩර්ස්ට ඉන්ට්‍රෙස්ටින් නැත්නම් ඒගොල්ලෝ අහන්නේ නැහැ. වැදගත් වෙන්නත් පුළුවන්. හැබැයි කොච්චර වැදගත් වුණත් ඒක ඉන්ට්‍රෙස්ටිං වෙන්න ඕන. ඉතින් මම හිතන්නේ ඒ සමහරව අර ඒ ඇබිලිටි එක තියෙන අය හොඳට ලියන්න පුළුවන්. ඒක සමහර තීසිස් ගොඩක් හොඳ වෙන්න පුළුවන්. සමහර තීසිස් ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ තමන්ගේ ඇබිලිටිස් උඩ ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි අර ස්ටෝරි එකක් වගේ ලියනකොට තමන් ඒක ගලප ගන්න ඕන කොහොමද ඒක කරන්න කියලා හරියට. ඒතකොට ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඇත්තට මේ ස්ටෝරි එක තියෙන්නේ පෞගිය මොනවද කරේ දැන් මම මොකද්ද කරන්න යන්නේ කියලා ඒක සඳහන් වෙන්නේ. එතකොට අනික් ඉම්පෝර්ටන්ට් එක තමයි තමන් මොකක් හරි වැඩක් ගන්නකොට ඒ සඳහන් කරනකොට අපි සඳහන් කරන්න ඕනේ මේවා කොහෙන්ද අපි ගත්තේ කියන එක. රෙෆරන්සස්. ඒ රෙෆරන්සස් සයිට් වෙන්න ඕනේ. එතකොට ඒක හරි වැදගත්. නැත්නම් ඒක ප්ලේජරිසම් යටතේ යන්නේ. මම හිතන්නේ වෙනම සයිට් එකක් තියෙන ප්ලේජරිසම්. දැන් උදාහරණයට මේ ප්‍රසන්ටේෂන් එක උනත් මම ගොඩක් අයිඩියාස් අරන් තින්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන ගොඩක් ડોකියුමන්ට්ස්. එතන මේවා කවුරු හරි අහුවොත් මේවා මගේ මේව නෙමෙයි. හැබැයි අපේ එක්ස්පීරියන්ස් එක අපි ඇඩ් කරලා තියෙනවා ඒකට. හැබැයි මේ ෆයින්ඩින්ග්ස් ගොඩක් අය ඉන්ටර්නෙට් එකේ බැලුවොත් ඒකේ සඳහන් වෙනවා ඇති මේක ගොඩක් හුරු වෙනවා. එතකොට අන්තිම එකත් වැදගත් මේ ස්කෝප් එක ඇත්තටම යටතේ අපිට සාමාන්‍ය තීසිස් එක අපි රෝඩ් මැප් එකක් දෙනවා. ඒ කියන්නේ අපි කියනවා chapter 1 එක chapter 2 එක chapter 3 එක මෙන්න මේවා තමයි කරලා තියෙන්නේ කියලාත් අපි සඳහන් කරන සාමාන්‍යයෙන් තීසිස් එක න. ඒතකොට ඒ රීඩර් ඉන්ට්‍රොඩක්ෂන් එක ඉගෙන ගන්නවා බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොම මේ ස්ටඩි එකේ ඒක ඊටස් කරන් ඉන්න දේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ තීසිස් එකේ මොනවද මේ chapters වල සඳහන් වෙන්නේ කියලා කියනවා. දැන් උදාහරණයකට
මට මතකයි මගේ PhD thesis එකේ මගේ හැම chapter එකෙම උඩම පොඩි summary එකක් දැම්ම මේ chapter එකේ කරන්නේත් මොකක්ද කියලා. එතකොට reader එක කියවලා බලන්නත් ලේසියි. එතකොට එහෙම variation එකක් එන්නත් පුළුවන්. ඒක තමන්ගේ වැඩ. ඒක හොඳ අයිඩියා එක සර්. මට එහෙම හිතුන්නේම නෑ. chapters වල ඒක ඇත්තටම මේ මමත් වෙන කොහෙන් හරි දැකලා තමයි ඒක කරේ. ඒතර හැම chapter එකෙම උඩ පොඩි summary එකක් තියෙනවා මේ වැඩි වචන නැහැ. හැබැයි ඒකේ reader ඒ කියන්නේ chapter title එකේ යටින් තියෙන summary එක. කියවපු ගමන් දන්නවා මේ chapter එකේ තියෙන මේකයි කියලා. ඉතින් ඒක interesting ඇත්තට. ඇත්තට. ඔව්. මේ තියෙන literature review මම ඒක නත් දිගටම යන්න හැබැයි literature review ට ලොකු section එකක්. හැබැයි මගේ පැත්තෙන් ගත්තම personally literature review එක හරිම boring වැඩක් වගේ ලියන්න යන එක. උදාහරණයකට මේ මගේ own example එකක් දාලා තිනවා මෙතන මේක valid many years now. ඕනලාක දැන් ඉබ්බල් දන්නාම සාමාන්‍ය රිසර්ච් එකක් යම් චෙක් කෙනෙක් කියලා. හැබැයි මගේ ඕන වෙලාවක මං ගාව තියෙනවා සාමාන්‍ය මං ඉවර කරපු රිසර්ච් තියෙනවා 3-4ක් තියෙනවා. ඒ කියන්නේ මං රිසර්ච් වල ඒ වර්ක් එක ඉවරයි. හැබැයි මට රිසර්ච් පේපර් එකක් ලියන්න බෑ. මොකද මට අර වාඩි වෙලා ඉන්ට්‍රොඩක්ෂන් එක ලියන්න මේ ඉන්ට්‍රොඩක්ටරි පාර්ට් එක ලියන්න බෑ. ඉන්ට්‍රොඩක්ටරි පාර්ට් එක ලියන එක මට කම්මැලි ඒක. මගේ ඉන්ට්‍රෙස්ට් එක තියෙන්නේ රිසර්ච් ෆයින්ඩින්ග්ස් කරලා ඒ රිසල්ට් එක ගන්න එකට ඉන්ට්‍රෙස්ට් එක තියෙනවා. ඉතින් දැන් උනත් ගත්තොත් දෙයක් හරි තුනක් හරි මං ගාව තියෙනවා. ඒක මං රිසර්ච් එක කරලා ඉවරයි පබ්ලිෂ් කරන්න පුළුවන් කියලා දන්නවා. අලුත් ෆයින්ඩින්ග්ස් උත් තියෙනවා. හැබැයි මේ ඉන්ට්‍රොඩක්ටරි පාර්ට් එක නිසා මං ඉර වෙනවා. මොකද මට ඒක වාඩි වෙලා ලියන්න කම්මැලි. ඊට වඩා ලේසි තව අලුත් රිසර්ච් එකක් පටන් ගන්න කරලා බලන්න. ඉතින් සර් හදිසියෙන්වත් කවුරු හරි සර් කරපුම රිසර්ච් එක කරලා පබ්ලිෂ් කරොත් එතකොට සර්ගේ එක තේරුමක් නැහැනේ. ඔව්. එම ඩේන්ජර් එකක් තියෙනවා. ඉතින් අර සාමාන්‍ය අපි රිසර්ච් කරන්නේ අපේ ඉන්ට්‍රෙස්ට් එකටනේ. අපේ චැලෙන්ජ් එකටනේ. දැන් උදාහරණයකට කොලම්බියා යුනිවර්සිටි එකේ මං මුලින්ම මං යන් කාලේ මං එනකොට 35 දවසද මට 35 33 දවසද. එතකොට ඒ කාලේ මේ යුනිවර්සිටි සැලරිස් හරි අඩුයි. රිසර්ච් කරන්න තමයි. රිසර්ච් වල ෆන්ඩින් නැහැ. 100,000 ගන්න බෑ ග්‍රාන්ට් එකකට ඒ දවස්වල. හරි අමාරුයි අපි කරේ. එතකොට මම first 5 to 10 years වගේ මම හැම අවුරුද්දම හිතනවා මම ඇත්තටම ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකට යනවාද කියලාත් හිතුවා. ඒ දවස්වල මොකද මගේ young family එකක් ඉන්නවා. මට පොඩි දෙන්නෙක් හිටියා. ඉතින් හැබැයි මම ඇත්තටම කැම්පස් එකේ තියාගත්තේ ළමයි නිසා ඇත්තටම. ළමයි තමයි ලොකු මේකක් උනේ. මොකද මම ආසයි ළමයි එක්ක වැඩ කරන්න. ඒතර පොඩි රිසර්ච් ළමයි එක්ක පටන් ගත්තා මේවට ඉන්වෝල්ව් වෙනවා. ඒක තමයි ලොකුම ඇට්‍රැක්ෂන් එක තිබ්බේ මට ප්‍රයිවට් කම්පැනි එකකට දෙන්න බැරි. ඒක ඇත්ත සර්. අපිට මෙන්ටලි චැලෙන්ජ් වෙන්නත් එපා ඒක. ඒකදී. එතකොට මේ ඇත්තටම මේ ඒ ස්ටඩි එක ආපු පොයින්ට් එක හරියටම හරි. සාමාන්‍යයෙන් අපි මොකක් හරි කරනකොට ඒකේ ෆයින්ඩින් එක තව කවුරු හරි කරොත් අපිට ආයි පබ්ලිෂ් කරන්න බෑ ඒක. දැන් උදාහරණයට මගේ ස්ටඩි එකක් තියෙනවා මම කරලා last 100 years ගත්තම මට පේනවා මේ අපේ රේන්ෆෝල් එකේ ඩ්‍රොප් එකක් තියෙනවා සවුත් වෙස්ට් මොන්සූන් එකේ for example. ඒක මම හිතන්නේ හොඳ ෆයින්ඩින් එකක් කියලා. ඒතකොට හැබැයි ඒක මම පබ්ලිෂ් කරලා නැහැ මම දැන් 5 years විතර කරලා ඇති මම දැන්. I think ලංකාවේ රිසර්ච් අඩු නිසා අනික් අයත් ඇත්තටම තාම ඒක කරලා නැහැ. හැබැයි ඒක ෂෝට් පේපර් එකක් වගේ පබ්ලිෂ් කරන්න පුළුවන් දෙයක්. ඇත්ත. ඒක මම ලියන එක තමයි මගේ යුතුයකම. හැබැයි අනික් වැඩත් එක්ක ඉතින් වෙන ඒවත් කරනකොට ඒතර වෙලා තින් දෙක තුනක් කරනකොට Tamanට ඉන්ට්‍රෙස්ට් එක තියෙන එකකින් මුලින් පබ්ලිෂ් කරනවා. පබ්ලිෂ් කරන එක ලොකු වැඩක්. ඒකට සෑහෙන කාලයක් දාන්න ඕන එකක්. ඇත්තටම අපි හිතුවට සාමාන්‍යයෙන් 6 to 8 months වගේ ටයිම් එකක් යනකොට පබ්ලිෂ් කරන එක. ගැන මෙහෙ වුණත් ඇඩමිනිස්ට්‍රේෂන් සයිඩ් එක ඉන්න ප්‍රොෆෙසර්ස්ලට ඇත්තට වෙලාවක් නැහැ මේ කිව්වෝගෙස එකන්නේ කැම්පස එක අනිත් හැම මීටිංසුයි අනිත් දේවල් මැනේජ් කරන්න තියෙනවන ඉතින් අර ඒ ටයිම් එක සෑහෙන් ඉම්පෝර්ටන්ට් ඉතින් ඔව් ඇඩ්මිනිස්ට්‍රේටිව් කරන්න ගියාම ඇත්තටම රිසර්ච් එෆෙක්ට් වෙනවා ඒකයි සමහර හොඳ රිසර්චර්ස්ලා ටිකක් ඒක අවොයිඩ් කරන්නේ හැබැයි ඉතින් දැන් මම හිතන්නේ සීනියර් කෙනෙක් උනම ඒකත් කළ යුතුයි. ඒකට එක කාලෙක කළ යුතුයි. හැබැයි යම් කාලයක ගන්න එක Tamanට ඇත්තටම පාඩුයි. ඇත්තට. තමන් එස්ටැබ්ලිෂ් වුණාට පස්සේ ඒක ගන්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් ඔන්නේ රිසර්ච් ගෲප් එකක් තියෙනවා. ඒක රිසර්ච් ගෲප් එකේ වැඩ යනවා. යම් කාලයක එස්ටැබ්ලිෂ් කරන්නත් Taman ටයිම් එක දාන්න එපා. අන්න ඒ වගේ එකක් තියෙනවා ඉතින්. මම ඉස්සරහට යන්නම් මේකේ.
මං මේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් තියෙනවා මේවා ඉතින් ළමයිට ඕනම් බලලා මේවා කරන් පුළුවන් මට මේක ඉක්බාලට දෙන්නත් පුළුවන් අවශ්‍ය දෙයට අරගෙන දාන්න නැත්නම් මේකෙම ගන්න පුළුවන් ඔව් සර් ප්‍රශ්න නැහැ මට PDF එක මේ description එකේ share කරන්න පුළුවන් හරි දැන් මේකේ ගොඩක් තියෙන්නේ දැන් literature review එකක් ගත්තම මොනවද important එකේ important parts of any research study එක literature review එක. එතකොට ඒක කරොත් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ research area එක ගැන. ඊට පස්සේ historical development and concepts අඳුර ගන්න පුළුවන්. මම හිතන්නේ මේ තුන්වෙනි point එක ගොඩාක් වැදගත්. identify gaps in the literature. ඒකත් වැදගත්. මොකද අපි study එකක් කරන්න පුළුවන්. දැන් අපි තමු මේ වගේ studies ගොඩාක් වැදගත් education ඒ වගේ areas වලට. And also the අපි ඉගෙන ගන්න පුළුවන් මේ දැන් අනිත් අපි කියන්නේ අපි රීඉන්වෙන්ට් කරන්න යන්නේ නැහැ නේ wheel එක already හදලා තියෙනවා. එතකොට ඒ වගේම මේ අපිට avoid කර ගන්න පුළුවන් mistakes අපි කරන්න පුළුවන්. අනික important එක තමයි එක literature review කරාම අපිට ඉගෙන ගන්න පුළුවන් අනික් අය මොකද්ද method එක use කරේ ඒ වගේම instrument choose කරේ කොහොමද ඒක කරන්න කියලා. මොකද ඒවා වැදගත් research එකක් කරන්න යනකොට මේ ඒ instrument precision උනත් වැදගත්. Tamanට අවශ්‍ය result එක ගන්න පුළුවන් මේ instrument එකෙන්. ඊට ideas නම් ඇත්තටම ගොඩාක් ගන්න පුළුවන් literature review කරනකොට. ඒ වගේම project එකේ limitation උනත් අඳුර ගන්න පුළුවන් literature review එකෙන් තමයි. මේවා ළමයිට අහන්න පුළුවන් questions කරනකොට what should I read, what others have done, is there anything left for me to do? That's the most important one. How do I know this has not been done? When should I start to write? How do I start writing? So those are අන්තිම දෙක නම් මම හිතන්නේ ඉක්බාල්ගේ questions වල තමයි අහලා තිබ්බා. ඔව්. කොයි වෙලේද start කරන්න ඕන ලියන්න. කොහෙන්ද start කරන්න ඕන වගේ. ඒකත් මෙතනම කතා කරලා යනවාද? මෙතනම කතා කරමු සර් ඒක. හරි. සාමාන්‍යයෙන් මට හිතෙන්නේ රිසර්ච් එකක් කරනකොට ඒක ටිකක් කල් කරන රිසර්ච් එකක්. එතකොට ඇත්තටම රිසල්ට් එකක් නැතුව ලියන්න යන එක තේරුමක් නැහැ කියලා මට හිතෙන්නේ. ඒ රිසර්ච් එක කරගෙන යනකොට ලියන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ මුලින්ම. ෆයින්ඩින්ග්ස් එනකොට තමයි අතරම මට හිතෙන්නේ ලියන්න හිතෙන්නේ. එතකොට මේ දෙකම එකතුයි when should I start write and how do I start write කියන එක. කොහෙන්ද පටන් ගන්න කියන එක දැන් මම නම් ඇත්තටම පටන් ගන්නේ මගේ රිසල්ට් සෙක්ෂන් එකේ. මුලදීම නෙමෙයි. දැන් උදාහරණයකට literature review කරලා සමහරට හිතන්න පුළුවන් දැන් literature review ලියන්න පුළුවන් කියලා. ඇත්තටම ලියන්න පුළුවන් Tamante එකේ summary එක වගේ. ඒක ලියලා තියාගන්න පුළුවන්. හැබැයි මම නම් සාමාන්‍ය රිසර්ච් එක පටන් ගන්නකොට ලියන්න පටන් ගන්නෙ ඒකයි මම කිව්වේ මම ගාව දැන්ටත් රිසර්ච් පේපර්ස් තියෙනවා කියලා අර results ඒ results ලියපු. මොකද දැන් සාමාන්‍යයෙන් මම කරන්නේ රිසර්ච් එකක් කරනකොට ඒකේ ජෙනරේට් වෙන graphs වටේට තමයි කතන්දරේ ලියන්නේ. ඒ කතන්දරයක් වගේ නේද? ඒ රීඩර් පෙන්වන්න ඕන logically තමන්ගේ final finding එකට යනකොට කොහොමද logically ඒක යන්නේ කියලා. ඒතර මම සාමාන්‍යයෙන් පටන් ගන්න එතනින් පටන් අරන් ඒක සාමාන්‍යයෙන් draft එකක් හදුවට පස්සේ තමයි මම පටන් ගන්න හදන්නේ introductory chapters හරි නැත්නම් මේ ඒ කියන්නේ literature review එක හරි methodology හරි ඒවා පටන් ගන්න ඊට පස්සේ මම ඇත්තට. මොකද methodology එකටත් ඇත්තටම දැන් තමන් කරගෙන යනකොට study එක research එකේ direction එක වෙනස් වෙන්න පුළුවන් findings අනුව. ඒතර අරවා වෙනස් වෙනවා. ආයි literature review කරන්න වෙන්න පුළුවන්. මොකද තමන් කරගෙන යනකොට තමන්ට finding එකක් කමන එක so important that you have to go back and read again. ඉතින් අර literature review කියන එක මේ first 2 months කරලා ඉවර කරලා කියලා එකක් නෑ ඇත්තටම. throughout the work you have to read it. එහෙම තමයි මම නම් හිතන්නේ. සර් දැන් මේ සිචුවේෂන් එකේදී දැන් කැම්පස් වහලා එතකොට මේක කොහොමද සර්ගේ පැත්තෙන් වෙන්නේ? ඒ කියන්නේ රිසර්ච් කන්ටිනියු වෙනවද නැත්නම් ඔව් ඇත්තටම අපි දැන් කොළඹ යුනිවර්සිටි එකෙන් කරලා තියෙන ඔන්ලයින් ටීචින් ස්ටාර්ට් කරලා තියෙන්නේ. එතකොට දැන් උදාහරණයට මගේ every Tuesday lecture එකක් තියෙනවා. එතකොට අපි මේ කරලා තියෙන්නේ මේ වගේ Zoom discussions වලින් ළමයි ගෙවල් වලින් එකතු වෙනවා. අපි තනිකර රිසර්ච් එක කරගෙන යනවා. මේ ටීචින් කරගෙන යනවා. රිසර්ච් වලට අපි කරලා තියෙන්නේ දැන් සුපර්වයිසර්ස් ළමයිගේ ටොපික්ස් තෝරලා ඔක්කොම කරලා ඉවරයි. ළමයිට රිසර්ච් ටොපික්ස් දීලා තියෙන්නේ. ඩ්‍රෝබැක් එකක් තියෙනවා. දැන් උදාහරණයට මගේ ස්ටුඩන්ට් කරන්නේ කම්පියුටේෂන් ලැබ්. ඒතකොට යාට කිසිම ගැටලුවක් නැහැ මේ කාලේ රිසර්ච් කරන් යන්න මේ කාලේ හොඳම කාලේ. මේ එපිඩෙමික් මොඩලින් කරන්නේ. නියුමරිකල් මොඩලින් එකක් කරන්න යා.
කොහොමද එපිඩෙමික් එකක් ස්ප්‍රෙඩ් වෙන්නේ කියලා කන්ට්‍රෝල් කන්ඩිෂන් යටතේ. ටයිම්ලි ටොපික් එකක්. ටයිම්ලි ටොපික් එකක් කරන්නේ. එතකොට එයාත් එක්ක මම එවරි ටියුස්ඩේ ඩිස්කස් කරනවා එයාගේ ප්‍රෝග්‍රස් එක ගැන. හැබැයි අහන පොයින්ට් එක වැලිඩ් එක තමයි අපේ රිසර්ච් ලැබ්ස් වලට ඇක්සස් නැහැ ළමයිට දැන්. නැත්නම් සමහරු පිට රිසර්ච් ලැබ් එකකට වැඩ කරන්න වෙන්න පුළුවන් ඒකට ඇක්සස් නැහැ ළමයාට. එතකොට ඒ රිසර්ච් හිටලා තියෙනවා දැන් අත්තට. අපි එතකොට කියලා තින්නේ ළමයිට එහෙමනම් දැන් ලිටරචර් රිවිව් එක සුපර්වයිසර්ත් එක්ක ඩිස්කස් කරලා ඒක ડોකියුමන්ට් කරන්න කියලා. එතකොට ඒ ડોකියුමන්ට් එක හදන්න පුළුවන්. හැබැයි පස්සේ ඇවිල්ලා ඒක වෙනස් කරන්න වෙනවා. එතකොට ඒ අයට පොඩි ගැටලුවක් තියෙනවා. ලිටරචර් මේ පෙන්වන්නේ අතර මම මේක මට මතක නැහැ මම යට තියෙනවා මේ රෙෆරන්ස් එක මේ ගත්තා. ඒතකොට දැන් මේ වගේ එකක් ගත්තොත් ඇත්තටම ලිටරචර් එකතු කරාට පස්සේ ඇත්තටම සාමාන්‍යයෙන් කරන්න ඕන අතරින් පතරින් ඒ ටික මුලින් කියවුවම තමයි රෝඩ් මැප් එකක් හැදෙන්නේ. හැබැයි සමහර රිසර්ච් අපිට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. ඒතර අපි මොකක් හරි පාත් එක තමයි යන්නේ. ඒතර හැබැයි ගොඩක් ලිටරචර් ගන්න පුළුවන්. හැබැයි දැන් උදාහරණයකට මේ කොනේ තියෙන රිසර්ච් එක මේක සඳහන් නොවෙන්න පුළුවන්. අපිට මේක තමයි ඇත්තටම මේ අන්තිමට කරන රිසර්ච් එකට ලීඩ් වෙන පාත් එක අපි තමු අර මොකක්ද ඒකට කියන්නේ මේ අර අපේ ගේම්ස් තියෙන ගේම්ස් වල යනවා වගේ වටේට යන්න පුළුවන්. නෑ බෝඩ් එක මේ ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් නේ. ඔව්. ඒකට ඇත්තටම අපි ජම්ප් කරන්න පුළුවන් සමහර තැන් වල අපි ડોකියුමන්ට් කරනවා. ඒක වෙන්න පුළුවන්. සමහර ලිටරචර් උනාට අපිට මිස් වෙන්නත් පුළුවන්. ඒක තියෙනවා. එතකොට දැන් රිසර්ච් එක ගන්නකොට මේ යට පොයින්ට් එක වැදගත්. be selective කියන එක. ඔක්කොම කියවන්න බෑනේ. ඇත්ත. දැන් ලිටරචර් කලෙක්ට් කරාම බර ගන්නක් තියෙන්න පුළුවන්. එතකොට අපි ඉන්ටෙලිජන්ට් වෙන්න ඕන අපිට අවශ්‍ය ලිටරචර් එක තෝරගෙන ඒක කියවලා ඒකෙන් ගන්න. මොකද දැන් සාමාන්‍ය රිසර්ච් පේපර් එකක් ගත්තාම රිසර්ච් පේපර් එකක් අපි කියවනකොට ඒකේ තියෙනවා තව රෙෆරන්සස් 10ක් 15ක් විතර. එතකොට මේක තේරුම් ගන්න අර රෙෆරන්සස් වලටත් යන්න ඕනේ. එතකොට ඒව රෙෆරන්ස් කරනවා තව කොටකට. එතකොට තමන් කියවනකොට තේරුම් ගන්න ඕනේ මොන ගානේද මම ලිමිට් කරන්නේ කියලා. කියන්නේ හැම එකම කියවන්න තමයි අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒක අවශ්‍ය එක තෝරලා කියවන්න වෙනවා. හැබැයි කම්ප්‍රිහෙන්සිව් එක ලිටරචර් කියවන්න වෙනවා ඒ ටොපික් එක ඉගෙන ගන්න. එතකොට be selective කියන එක ඉම්පෝටන්ට්. මේ තියෙන ප්ලේජරිසම් ගැන ප්ලේජරිසම් කියන්නේ අපි වෙන කෙනෙක්ගේ අයිඩියා එක අරගෙන අපේ ඕන් වර්ක් එක හැටියට ප්‍රසන්ට් කරන එක. අන්න එතන තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. එච්චරයි. එතකොට ඇත්තටම තව එක්කෙනෙක්ගේ අයිඩියා එක ප්‍රසන්ට් කරාට කමක් නැහැ. හැබැයි ඒක කියන්න ඕන කොහෙන්ද ගත්තේ කියලා එහෙම. එතකොට අපි රීඩර්ට තේරෙනවා මේක මගේ එකක් නෙමෙයි මේක වෙන තැනින් ගත්ත එකක්. අන්න එතනයි වැදගත් පොයින්ට් එක. ඉතින් සමහර තීසිස් වල නම් කියනවා දැන් අපි ඒක පැරග්‍රාෆ් එකක් වගේ කොපි කරොත් ඩබල් කෝට්ස් අතරේ යක් දාන්න කියලා. එතකොට අපි දන්නවා මේක මේ අපි කියපන්නේ වෙන කෙනෙක්ගේ වචනයක් කියලා. වචනේ කොපි කරන්න එපා කියලා තමයි කියන්නේ ගොඩක් අය. එතකොට සාමාන්‍යයෙන් අපි තීසිස් එක ලියනකොට කියන්නේ මොකක් හරි ඒ රිසර්ච් එකේ තීසිස් එක ලියනකොට අපි තේරුම් ගන්න අපේ වචන වලින් ලියන එක තමයි හොඳම කියන්නේ. එතකොට දැන් ඉංග්‍රීසි වගේ ප්‍රොබ්ලම්ස් තියෙන ළමයිට තමයි ඒ ගැටලුව වෙන්නේ. මොකද ඒක ලියන්න ගියාම බොහෝ වෙලාවට ඉංග්‍රීසි අමාරු නම් අපිට කියෝපු වචනම තමයි එන්නේ. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට ඒක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. හැබැයි ප්ලේජරිසම් වලට දැන් software තියෙනවා, free software තියෙනවා online ගන්න පුළුවන්. එතකොට අපි කියන්නේ සාමාන්‍ය chapter by chapter ඒකට දාලා ටෙස්ට් කරන්න කියලා මේ ප්ලේජරිසම් පුළුවන් තරම් අඩු වෙන විදියට. උදාහරණයක් ප්ලේජරිසම් software වල ගොඩක් වෙලාට කරන්නේ වචන simple ඒවා කරන්නේ වචන 3ක් හරි 4ක් හරි ඒක රිපීට් වෙනවද බලනවා අනික් ලිටරේචර්ත් එක්ක. sentence එකක් ගත්තම අපි තමු මෙතන තියෙනවා to use another person's idea කියලා. ඒක බලනවා තව තැනක තියෙනවද කියලා. අන්න ඒ වගේ වලින් තමයි කරන්නේ. ඒතකොට 100% හරි නැහැ. එතකොට මේ thesaurus එකකින් මේ වැඩේ ලේසි කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ paraphrasing වගේ දෙයකට. වෙන වචන ගන්න පුළුවන්. දැන් ඒ කියන්නේ alternative words වගේනේ. ඔව්. ඒකද? ඔව්. හැබැයි සාමාන්‍යයෙන් වෙන්නේ ගොඩක් වෙලාවට අපි මොකක් හරි කියුවම දැන් ඉක්බාල්ගේ ඉංග්‍රීසි හොඳ නිසා සමහරට ඒක ගොඩක්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි ගොඩක් අමාරු ළමයට
අතම අතනින් එහාට එළියට එන්න අමාරුයි. ඒක ඇත්තනේ. එතකොට සාමාන්‍ය අපි දැන් ඇඩ්වයිස් කරන්නේ අපේ දුර්වලකමක් තමයි පබ්ලිකේෂන්ස් වල ලංකාවේ තියෙන ලියන්න බැරිකම. අපිට මොකද අපේ ලොකු ගැටලුවක් තියෙනවා පාසල් පද්ධතියේ ඉඳලම අපිට පුරුදු කරලා නැහැ රිපෝට්ස් ලියන්න. පිටරටවල් වල US වගේ ගත්තම තියෙනවා මොකක් හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් කරලා රිපෝට් එකක් දෙන්න කියලා. අපේ එක හරි අඩුයි. එතකොට ඒ නිසා ළමයිට අර රයිටිං ඇබිලිටි එක නැහැ මොකක් හරි දෙයක. මම හිතන්නේ ඒක තමයි එක ගැටලුවක්. එතකොට ගොඩාක් වෙලාවට ළමයි කරන්නේ අර කියෝපම එක ලියන්න බලනවා. ඒ වගේම ළමයිට තේරෙන්නේ මේකට ටයිම් දාන්න ඕනේ. දැන් උදාහරණයකට ඉස්සර මට මතකයි ඉන්ටර්නෙට් එක දැන් ඉන්ටර්නෙට් නිසා ලොකු ඩේන්ජර් එකක් තියෙනවා. අපේ කාලේ ෆොටෝකෝපියක් ගන්න අමාරුයි. එතකොට ඔය ප්ලේජරිසම් කියන එක අපි කතා කරෙත් නැහැ වැඩි. අද කාලේ ඇත්තටම මේ word to word text copy කරන්න පුළුවන්. ඒක අන්තිම ඩේන්ජරස්. හැබැයි දැන් මම දන්න කේසස් තියෙනවා මේක copy කරලා කියලා දැනගත්තම අපි තමු PhD එකක් හරි MPhil එකක් හරි යුනිවර්සිටි සම්පූර්ණයෙන් කැන්සල් කරනවා. ආයි හම්බෙන්නේ නැහැ යාර. ආයි කරන්නත් බෑ. ඒක හරිම ඩේන්ජරස්. ඩිග්‍රියක් ඇත්තටම කැන්සල් කරන්න පුළුවන්. තනිකර copy කරලා 30 එක බාර දුන්නොත් තනිකර 0 කරන්න පුළුවන් ඒ grade එක නැත්නම් අපිට කියන්න පුළුවන් මේ යා සුදුසු නැහැ කියලා ඩිග්‍රියක් ගන්න. ඉතින් ඒක ටිකක් careful වෙන්න ඕනේ. මේක ඇත්තටම ළමයිගේ අතින් නෙමෙයි සීනියර් කෙනෙකුත් වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ටිකක් careful වෙන්න ඕනේ. මොකද අද සමාජයේ සමහර ඒවාට තියෙන වැලියු එක නිසා තමයි ප්‍රොෆෙසර් වෙන්න ඕන වුණාම පබ්ලිකේෂන් ගොඩක් ඕන වෙනවා. එතකොට වෙන්නේ ගොඩක් පබ්ලිෂ් කරන්න හදනවා. ඒතර වෙලා නැහැ ඇත්තටම ටයිම් දාන්න අන්න ඒ වගේ ප්‍රෙෂර් එකත් එක්කත් දෙන්න පුළුවන්. ඒක අපි ඔනස් වෙන එක තමයි හරිම වැඩි. එතකොට අන්තිම දෙක කියලා තියෙන එකයි do not copy sections of text from other sources directly. Do not copy figures, diagrams and other tables from other sources without acknowledge. Acknowledge කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ එකේ acknowledge කළා නැතුව ඇති මේක presentation එකක් internal එකට කරපු නිසා ඒකයි මම openly කිව්වේ. ඒවට careful වෙන්න ඕනේ. මොකද මම internet එකේ sources වලින් තමයි සමහර ideas අරන් තියෙන්නේ. methodology එක ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට ඇත්තටම අපි information දෙන්න ඕන දැන් science research එකක් ගත්තම science research වලට repeatability කියන එක important. ඒ කියන්නේ මම කරන research එක තව එක්කෙනෙක් කරලා ඒ result එක produce කරන්න පුළුවන් කියන එක very important. මොකද අපේ instrument choose කරා නම් අපේ accuracy එකද ඒ result එක එන්න ඕන. ඒක subjective වෙන්න බෑනේ objective වෙන්න. මගේ තාත්තා කියන්නේ මේ repeat කරන්න බැරි නම් ඒකට අපි magic කියලා කියන්නේ. දැන් මේ idea එක අද තියෙන සමහර experiments එක වෙනස් වෙන්න පුළුවන්. මොකද දැන් අපි තමු NASA එක experiment එකක් කරනවා. ඒක ආයි රිපීට් කරන්න බෑ මොකද ඒකට ඕන මුදල් ප්‍රමාණය ගත්තා මේක රිපීට් කරන්න ඒක වර්ත් නැහැ. ඒකට බොහෝලාට කරන්නේ ඒගොල්ලෝ data ආයි ස්ටඩි කරන්න පුළුවන්. දැන් large experiments වල සමහරලාට කරනවා එකම ස්ටඩි එක group දෙකක් කරනවා. එතකොට මේ group එක independently කරන්නේ කතා කරන්න යන්නෙත් නැහැ. එතකොට අන්න හැබැයි එකම data set එක නම් ඉතින් ප්‍රශ්න තියෙනවා. හැබැයි analysis සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට කරන්න පුළුවන්. නැත්නම් experiment දෙකක් run කරන්න වෙනවා parallel. ඒ වගේ ඒවා කරන්න වෙනවා verify කරන්න. හැබැයි සමහර large experiments අද තියෙන්න පුළුවන්. මේ repeatability කියන එක impossible. ඒක වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි කරන්නේ දැන් අපේ research ඕන එකට කරන්න පුළුවන්. ඒත් අපි කරන research එකේ findings අපි මේ methodology එක සඳහන් කරන්න ඕනේ තව කෙනෙක්ට කරලා මේක repeat කරලා බලන්න මේකේ result එක හරිද කියලා. ඒතර ගොඩක් වෙලාට මේ නිල් පාටෙන් තියෙනවා ඇත්තටම සඳහන් වෙන්න ඕන methodology. ඒක තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ think results and discussion මේක තමයි මම නම් දකින්න ඉන්ටරෙස්ටිංම සෙක්ෂන් එක. මොකද අපේ ෆයිනලි අපි කරපු දේ අපිට ප්‍රසන්ට් කරන්න පුළුවන් මෙතන. එතකොට ඒක මම බොහෝලාට කරන්නේ සාමාන්‍යයෙන් මම ඇඩ්වයිස් කරන්නේ ළමයිට මම ගන්න ටේබල්ස් හරි ග්‍රාෆ්ස් හරි වටේ කතන්දරේ ලියන්න කියලා. එතකොට අපි තමු ලංකාවේ රේන්ෆෝල් එක ස්ටඩි කරනවා නම් එතකොට ඒ ෆිගර් එක දාලා අපි තමු කොළඹ හරි පෙරාදේ මේ ගෝල් වල හරි ඩිස්ට්‍රිබියුෂන් එක පෙන්නලා ඒ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ෆිගර් එකක් තියෙනවා නම් thesis එක ෆිගර් එකක් ෆ්ලෝට් නිකන් ෆ්ලෝටින් ෆිගර් එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ සමහර thesis එකකට දානවා ෆිගර් එක දානවා ෆිගර් එක ගැන විස්තරයක් නැහැ. දැන් ෆිගර් එකේ දැන් මට මතකයි මගේ ඇඩ්වයිස් මට කිව්වේ ෆිගර් එකක් thesis එක දානවා නම් thesis එකේ ටයිටල් එකක් අඩු ඩිස්ක්‍රිප්ටිව් වෙන්න ඕන කියලා ටෙක්ස්ට් රීඩ් නොකරත් thesis ඒ ෆිගර් එක තේරුම් ගන්න අර කැප්ෂන් එක බලලා ෆිගර් කැප්ෂන් යම් කිසි ලෙවල් එකකට. හැබැයි ඒක බ්‍රීෆ් වෙන්න ඕන. මගේ මේ අන්ඩර්ග්‍රැජුවේට් ඇඩ්වයිස් එක කියපු දෙයක් තමයි අර
අපේ ළමයි දැන් පිටු මදි වෙන හින්දා පිටු වැඩි කරගන්න බලනවා. එතකොට ටේබල් එකට අමතරව ඒකට දාලා ග්‍රාෆ් එකකුත් දානවා. ඒ කියන්නේ ඒක හරි. ඒක ඒක රිඩන්ඩන්ට්. ඒක රිඩන්ඩන්ට් නේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ graph එකක්ද table එකක්ද මෙතනට වඩා සුදුසු කියලා. ඒක තමයි decide කරන්නේ. එතකොට සර් තීසිස් එකේ පිටු ගන්න එහෙම ඉෂුව එකක් තියෙනවද? ඒ කියන්නේ නැහැ. ඒ කියන්නේ වෙලා තියෙන්නේ මෙහෙමයි. එක එක යුනිවර්සිටිස් වල ඩෙෆිනිෂන්ස් තියෙන්න පුළුවන්. හැබැයි PhD තීසිස් එකක් ගත්තම නම් එහෙම මම දන්නේ නැහැ කොහොමද කියන එක පිටු ගන්න. ඒතර දැන් මගේ තීසිස් එක PhD මම හිතන්නේ 110 pages දකෝද හැබැයි මේ එක සිංගල් ස්පේසින් දාලා ගත්තොත්. ඒතර ඒක සාමාන්‍යයෙන් ඊට වඩා වැඩි වෙනවා 1.5 වගේ දැම්මොත්. සාමාන්‍ය අන්ඩර්ග්‍රැජුවේට් වල යුනිවර්සිටිස් වල කියන්න පුළුවන් 40 pages වලට වැඩි කරන්න එපා කියලා. ඊට පස්සේ සමහර කරන්නේ අර ඉක්බාල් වගේ ළමයි දානවා tables data tables දානවා පිටු ගණන්. ඔව්. ඒක කිසි තේරුමක් නැති වැඩක්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ඕනේ අපේ ඉන්ෆර්මේෂන් සමරයිස් කරලා ප්‍රසන්ට් කරන්න. ඒක තමයි වැදගත් එක. අපිට සමරයිස් කරන්න බැන්න වැඩක් නැහැ. දැන් උදාහරණයකට අපි තමු sinusoidal pattern එකක් ගන්න time එකත් එක්ක measure කරපු අපිට ඒක ප්‍රසන්ට් කරන්න ඕනේ. ඒතකොට සමහර ළමයි කරන්නේ time axis එකයි sinusoidal එක amplitude එකයි පිටු ගණන් දානවා. ඒක නෙමෙයිනේ. සමරයිස් කරනවා කියන්නේ එක ෆිගර් එකකින් පෙන්වන්න පුළුවන් කොහොමද pattern එක වෙනස් වෙන්නේ කියලා. ඒක visually හරි important. ඉතින් අන්න ඒ වගේ එකට පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ පිටු ගන්න නෙමෙයි ගන්න ඕනේ. අපේ රිසර්ච් එක කොහොමද best present කරන්නේ. ඒක තමයි main එක. එතකොට තව එකක් තමයි මේ report negative results as well as positive results කියන එක. සමහරු කරන්නේ negative results හංගනවා. හැබැයි negative results අතරම very important වෙන්න පුළුවන්. ඇත්තනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ positive results පෙන්නනවා. හැබැයි negative results වල වෙන්නේ නැති අතරම හොඳ finding එක තියෙනවා. මට මේ තාම මතකයි ප්‍රසන්ටේෂන් එකක් කරන ප්‍රොෆෙසර් ප්‍රියාන් මොරටුවේ ඉන්ජිනියරින් එයා මට කිව්වා මේ ප්‍රසන්ටේෂන් එක කිව්වා එයා ඒගොල්ලන්ගේ මොකක් හරි ඔය සිමෙන්ට් මික්ස්චර්ස් වල හරි මොකක් හරි රිසර්ච් එකක් කරලා තියෙන්නේ. එයාගේ ග්‍රැජුවේට් ස්ටුඩන්ට් by mistake ඒ මික්ස්චර් එක මම හිතන් තියලා තියෙනවා වීකෙන්ඩ් එකේදී. හැබැයි ඊට පස්සේ එයා කිව්වා ඒක තමයි most important රිසල්ට් එක ඒගොල්ලන්ට හම්බුනේ කියලා. ඒ කියන්නේ සමහරట్లాට රිසර්ච් එකක් කරනකොට අපි මිස්ටේක්ස් කරනවා. ඒ මිස්ටේක්ස් අපි ඇත්තටම ඒ මිස්ටේක් එකේ සමහර වෙලාවට එන්න පුළුවන් හොඳම රිසල්ට් එකක් ඒ මිස්ටේක් එක නිසා. හැබැයි ඇකඩමික් පේපර් එකක් ලියනවා නම් අපි කවදාවත් රිසර්ච් එක ඉවරනාට පස්සේ ඇත්තම කියනවා නම් දැන් අපි උනත් ඇනලිසිස් කරගෙන යනකොට වැරදි පාත් එකක යන්න පුළුවන්. ඊට පස්සේ අපිට තේරෙනවා වැරදි කියලා ආයෙ ඇවිල්ලා අපි වෙන විදිහකට යනවා. හැබැයි අපි රිසර්ච් එක ලියනකොට කොහෙවත් ලියන්නේ නැහැ මේ වැරදි පාත් එක ගියා කියලා. අපි ඇත්තටම ඒ වැරදි පාත් එකකින් හොඳ රිසල්ට් එකක් ආවොත් අපි පෙන්වන්නේ මේක ප්ලෑන් කරලා ගියා වගේ. ඇත්තම කියනවා නම් ඒක තමයි ඒ කියන්නේ අපි ලියනකොට ඒක කරන්න පුළුවන්. හැබැයි මම මෙතෙන්දී අදහස් කරන්නේ නෙගටිව් රිසල්ට්ස් හංගන්න ඕනේ නැහැ කියන එක. ඒක ලියන්න පුළුවන් මේක නෙගටිව් රිසල්ට් එකක් එන්නේ කියලා. ඒක වෙන කෙනෙක්ට යූස්ෆුල් වෙන්න පුළුවන් නේ සර්. වෙන කෙනෙක්ට යූස්ෆුල් වෙන්න පුළුවන්. දැන් සමහර ජර්නල්ස් දැන් ඉන්ටර්නෙට් එකේ බලන්න ජර්නල්ස් තියෙනවා. ඒ ජර්නල්ස් සමහර ජර්නල්ස් තියෙනවා ඒකේ රිපෝට් කරන්න ඕනේ නෙගටිව් රිසල්ට්ස් විතරයි. ඔය ෆාමසිටිකල් වගේ. මොකද නෙගටිව් රිසල්ට්ස් රිපෝට් කරන්නේ ඒගොල්ලෝ ජර්නල්ස් තියෙන්නේ තව එක්කෙනෙක් ඒ ස්ටඩි කරන්න ඕනේ නැති නිසායි. ඒ වියදම වැඩි. ඔව් ඒකට දැන් මෙඩිසින් වල සමහරට ඒ වගේවත් වැදගත් ඇති. නෙගටිව් රිසල්ට් කියන එක මොකද ඒක කරලා ඒකේ රිසල්ට් එක නැත්තම් තව එක්කෙනෙක් දැනගන්න ඕන මම මේක කළා වැඩක් නැහැ කියලා. ඉතින් එහෙම ජර්නල්ස් උත් අලුත් කාලේ ඇවිල්ලා තියෙනවා. හැබැයි එතන නම් පොඩි ගැටලුවක් මට තියෙනවා ඒක පබ්ලිකේෂන් නැම්මද කියලා. ඒක ඇත්ත. ඒක රිපෝට් කරන එක හරි. හැබැයි අපිට ගන්න පුළුවන් ද රිසර්ච් පබ්ලිකේෂන් එක. ඉතින් ඒක ඉතින් සබ්ජෙක්ටිව් අපි එක එක වෙනස් වෙන්න පුළුවන් හිතන විදිය. හැබැයි දැන් මෙතන කියන present sufficient details so that others cannot draw different opinions and arrive at their own conclusion කියලා. දැන් එතන තමයි මම ගොඩක් වෙලාවට ළමයි කරන mistakes දකින්නේ ළමයි graph එක තියෙනවා. පොඩි description එකක් graph එක ගැන තියෙන්නේ අපිට allow කරන අපේ own conclusion ගන්න. ඒක වැරදි. graph එක present කරලා ඒක එන text වලින් describe කරන්න ඕනේ තමන්ගේ conclusion එක clearly කියන්න ඕනේ වෙන එකක් ගන්න බැරි වෙන. අන්න ඒක වැදගත් කියලා මම හිතන්නේ. ඒක මම ගොඩක් වෙලාවට දකිනවා ළමයි කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ වෙන බේසික් එකක් තියෙනවා අපේ thesis වල නම් කියන SI unit choose කරන්න. ඒ වගේම මේකත් හොඳ එකක්. break up your result into logical segments by using subheadings. නිකන්
හෙඩින් එකක් කරලා දිගටම යන්නේ නැතුව පොඩක් ලොජිකලි ගෲප් කරගන්න එක සබ් හෙඩින්ස් වලට. සාමාන්‍යයෙන් මම thesis එක මම ඇඩ්වයිස් කරන්නේ ළමයිට ඇත්තටම පටන් ගන්න කියලා ඕනනම් පුළුවන් මේ අර මේන් හෙඩින්ස් වලින් පටන් ගන්න. ඒ කියන්නේ අපි ලියනවා ඉන්ට්‍රොඩක්ෂන් එක, literature review, research and discussion, එහෙම sections main sections වලට ඉස්සලා document එක හදනවා. ඊට පස්සේ අපි කරන්නේ අපි තුමු research and discussion සං ඒකේ තියෙන sub headings දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ sub headings වල අපි මොකක් හරි අපේ graph එකක් තියෙනවනේ ඒක ගෙනල්ලා දාලා ඒක ගැන විස්තර කරන්න පටන් ගන්නවා. මම කියන්නේ research and discussion කියලා මුලින් අගට ලියන්න ඕනේ නැහැ කියලා. අපිට තියෙන තැන් වලින් පටන් ගන්න පුළුවන් කියලා අර ස්ට්‍රක්චර් එක හදාගත්තා. ඔතට overall ස්ට්‍රක්චර් එක හදලා main headings and sub headings තියෙනවා නම් ඒව expand කර කර යන්න පුළුවන් කියලා තමයි මම අදහස් කරන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් 30 එක draft එක පටන් ගන්න. මේකේ තව ඉතින් තියෙනවා ගොඩක්. මේ try to develop paragraph focusing on what are the major patterns in the observations, what are the likely causes underlying these patterns. ඒ කියන්නේ මේ විස්තර කරනකොට හිතන්න ඕනේවා. Is there agreement or disagreement with previous work? ඒතර මේවා ගැන හැම එකක් ගැනම ලියන්න පුළුවන් අපිට ටෙක්ස්ට් එකේ. Include evidence or line of reasoning supporting each interpretation. What is the significance of the present result? ඒතර මේවා හිතන්න පුළුවන් හැම paragraph එකකම අපි තමු graph එකක් හරි table එකක් හරි දැම්මොත් out මේවා ගැන හිතලා ලියන්න පුළුවන්. ඊට පස්සේ ඉන්නේ conclusions ලියනකොට ආයි පොඩක් අපි යන්න වෙනවා පිටිපස්සට. overall හිතන්න වෙනවා මොකද්ද මම මේකෙන් ගත්ත කියලා final එක. එතකොට ඊට පස්සේ result summarize කරන්න වෙනවා. දැන් thesis එක නම් බෝලාට chapter by chapter summarize කරන්න පුළුවන් අත්තටම. conclusions. conclusions research paper එක බෝලාට ඒක ගොඩක් condense වෙන්න පුළුවන්. summarize කරලා තියෙන ගොඩක් short වෙන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් thesis එක පිටු දෙක තුනක් යන්න පුළුවන් ලේසියම conclusion chapter. එතකොට හැබැයි මේ අන්තිමට මම හිතන්නේ recommendation and future direction දෙන එක හොඳයි. එතකොට සාමාන්‍යයෙන් ඒ research එකේ second කවුරු හරි කරනවා නම් related එකක්. එයා දන්නවා මොනවද ඉස්සරහදී කළ යුත්තේ කියලා. දැන් තමන් research එකක් කරනකොට research එක කියන එක ඇත්තට මේක end එක නෙමෙයි. එතනින් තව කෙනෙක් පටන් ගන්න පුළුවන්. ඒතර අපිට කරන්න බැරි දැන් මේ දැනුමත් එක්ක අපිට කියන්න පුළුවන් කොහෙටද යන්න ඕනේ. දැන් PhD research එකක් නම් මම හිතන්නේ මට මාත් එක්ක වැඩ කරපු අය කියපු එකක් තමයි මාත් එක්ක එතන වැඩ කරලා ඩේව් ක්ලවුස් කියලාත් එක්කනේ පෝස්ට් ඩොක් කෙනෙක්. දැන් අපි කතා කරනකොට ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ මට අයිඩියා එක ආවේ දැන් සාමාන්‍ය PhD research එක බාර දෙන තවද තමයි ඒ ටොපික් එකේ අපි තමයි ලෝකෙින්න දැනුවත්ම එක්කෙනා. ටොපික් එක බාර දෙන මොකද 30 එක දීලා බාර දෙනකොට ඒ වෙලාවේ අපේ දැනුම තමයි ලෝකේ තියෙන හොඳම දැනුම මේ ටොපික් එකේ. අපි ඉතින් weeks ගණනාවකට පස්සේ බැලුවොත් අපි නෙමෙයි වෙන්න පුළුවන් මොකද ඊට වඩා අලුත් findings ඇවිල්ලා. ඇත්ත. ඩොමානේ බාර දෙන දවසේ හරි අපි කියන එක අපිට සතුටක් නේ. ඒක ඇත්ත. ඉතින් එහෙම තමයි හිතන්න ඕනේ කියලා මම හිතන්නේ. එතකොට මෙතන තියෙන annexures ගැන annexures වල ඇත්තටම reference data material not easily available ඕනනම් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් undergraduate thesis වල අපි කියනවා දැන් අපි මොන හරි ICs වගේක් use කරා මොකක් හරි circuit එකක් හදන්න. අපිට දෙන්න පුළුවන් ඇත්තටම data sheet reference වලට දෙන්න පුළුවන්. අද කාලේ internet වලින් access කරන්න පුළුවන් නිසා. එනිසා ගොඩක් information available නිසා ඉස්සරට වඩා දැන් වෙනස් තත්ත්වයක්. හැබැයි සමහර ඒවා අපි දමු ලොකු tables තියෙනවා. ඒක දාන්න පුළුවන් annexures වලට මැද දාන්න නැතුව. මොකද thesis එකේ flow එක වෙනස් වෙනවා ඔය ලොකු tables දාන්න කියනවා. හැබැයි ඒක වැදගත් නම් ඒක annexures දාන්න පුළුවන්. ඊපස්සේ සමහරු ලිස්ට් කරන සමහරට ඔය අද කාලේ මම දකිනවා program එකක් දානවා පිටු ගානක්. මම දැන් full program එක දාන්නේ කිසි තේරුමක් නැහැ. හැබැයි සමහර sections තියෙන පුළුවන් තමන් ලියලා ඒක තේරුම් කරන්න annex එකක් හැටියට ඒ section එක තෝරලා දාන්න පුළුවන් program එකේ මොකක් හරි sub routine එක පොඩි section. ඒ වගේ කරන්න පුළුවන්. හැබැයි ඒක තමයි තීරණය කරන්න ඕන. මට ඒක ගැන අහන්න ඕනේ සර්. මොකද මේ දැන් මම මෙහි ඇමරිකාවේ නෝටිස් කරනවා ගොඩක් අය ඒක GitHub වල public repository එකක් හැටියට දානවා. එතකොට හොඳ එකක්. ඔව්. එතකොට සර් ඒක recommend කරනවානේ එහෙම වගේ කරන්න. ඔව්. දැන් ඇත්තටම දැන් හැබැයි මෙහෙම තියෙනවා. දැන් උදාහරණයකට මම සමහර ඒවා මම දාන්නේ නැහැ. දැන් අපි තුමු MATLAB වලින් මම
මොනවා හරි රිසර්ච් එකක් කරනවා. අපි ලමු සිම්පල් එකක් ගන්න. vehicles වල number plate recognition එකක් ගැන මම කරනවා MATLAB වල. ඊට අපි පබ්ලිෂ් කරනවා. දැන් මට සාමාන්‍යයෙන් මාස 2කට 3කට සැරයක් වගේ ඊමේල්ස් එනවා මම අඳුරන්නේ නැති අයගෙන්. ඒ කියන්නේ පිට කොහෙන් හරි. ඒගොල්ලෝ මේට හුරු රිසර්ච් එකක් කරනවා ඊළඟ software code එක. මම සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ හැබැයි. මොකද මම කියන්නේ එහෙම කරොත් වෙන්නේ සමහරවිට ළමයි ඒ කෝඩ් එක තනිකර රන් කළා ඒ තමන්ගේ පබ්ලික් මේ රිසර්ච් එක හැටියට තීසිස් එකක් සබ්මිට් කරන්න පුළුවන් යුනිවර්සිටි එක කිසිම දෙයක් නොකර. හරි. අන්න ඒ ඩේටා එක තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඒ නිසා මම බෝලාට කවුරු හරි එහෙම ඇහුවම් මම කියන්නේ මම මගේ කෝඩ් එක දෙන්නේ නැහැ. හැබැයි ඒකේ ෆයින්ඩින්ග්ස් හරි මොනවා හරි අර හෙල්ප් කරන්න පුළුවන් දැන් මම දෙන්න කැමතියි කියලා. හැබැයි සාමාන්‍යයෙන් කෝඩ් සිල්ලන අයට මම දෙන්නේ නැහැ. මොකද එතකොට මම දන්නේ නැහැ ඒක ප්ලේජරිසම් වලට මම කරන උදව්වක්. ඒකයි. නැතුව knowledge එකට මගේ කිසිම ගැටලුවක් නැහැ මගේ එක දෙන එක. හැබැයි ඉන්ටර්නෙට් එකේ බැලුවොත් ඒ knowledge sharing උඩ තමයි ගොඩක් රිසර්ච් යන්නේ. දැන් උදාහරණයකට මට මතකයි මම රිසර්ච් එකක් කර හිටියා මේ අතරම මේ ITI එක්ක කරේ ITI කියලා ළමෙක් PhD එකක් කරා. එයාගේ රිසර්ච් එකේ පාර්ට් එකක් එයා ඔටෝමැටික් වෙදර් ස්ටේෂන් එකක් තමයි හදාලා හිටියේ. ඒතර අපිට ඕන වුණා මේ ගත්ත මෙෂර්මන්ට්ස් වින්ඩ් එක ප්ලොට් කරන්න. දැන් බ්ලින්ඩ් එක ප්ලොට් කරන්න තියෙනවා වින්ඩ් රෝස් කියලා ප්ලොට් එකක්. ඒක ස්ටෑන්ඩඩ් ප්ලොට් එකක්. ඒක MATLAB වල ලියා ගන්න. පස්සේ බලනකොට MATLAB වල තියෙනවා මේ කවුරු හරි ඒක කෝඩ් එක හදලා data දුන්නාම ඒක ප්ලොට් කරන්න. එතකොට ඒ වගේ එකක් අරන් අපි යූස් කරන්නේ මේ ප්ලොට් එක ජෙනරේට් කරන්න. ඒ වගේ හරි යූස්ෆුල් ඒගොල්ලෝ කෝඩ් එක දීපු එක. ඉතින් අන්න ඒ වගේ ආව රෙෆර් කරන්න පුළුවන්. හැබැයි මේ කෝඩ් එක අරගෙන මට මතකයි අපිට කෝඩ් එක එඩිට් කරන්න උනා අපිට ඕන විදිහට කරගන්න. හැබැයි දැන් ඒක ටයිම් එක රිසර්ච් එකම නෙමෙයි ඒක ප්ලොට් එක ජෙනරේට් කරනවා. අන්න එතන තමයි තේරුම් ගන්න ඕනේ. මං කියන එක හරිද? තේරුණා සර්. නෑ මොකද මේ ඔකට තවත් හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මෙහෙ වෙන්නේ. මොකද මෙහෙ අර කම්පියුටර් සයන්ස් අර මැෂින් ලර්නින් වගේ ඒවා ඒගොල්ලන්ගේ පැකේජස් තියෙනවානේ. කෙලින්ම දානවා සර් ගිටි පිටින්ම. හැබැයි ඒගොල්ලන් කියනවා මේ බ්‍රාන්ච් අවුට් කරලා තමාට ඕන මේවා ටික කරන්න පුළුවන්. හැබැයි මේ ඒගොල්ලන්ට කොහොම හරි ක්‍රෙඩිට් දෙන්න කියලා. මේක තමයි ගත්තේ කියන එක. අද කාලේ වෙලා තියෙන ඔය සයිටේෂන් කියන එක ඉම්පෝටන්ට්. දැන් උදාහරණයකට even professorship අපි පබ්ලිෂ් කරලා තියෙන ලිටරචර් වල කී දෙනෙක් ඒක රිෆර් කරනවද කියන එක උඩ අපිට ලකුණු ගන්න පුළුවන්. ඒක වැදගත් මොකද අපේ රිසර්ච් එක අපි අයිසොලේටඩ් නෑ. මේක අනික් අයටත් ප්‍රයෝජන වුණා අපේ රිසර්ච් එකේ තියෙන ඉම්පෝටන්ස් එක එන්නේ අනික් අය ඒක රිෆර් කරන එක. ඒතර ඇත්තටම software code එකක් අපි ලියලා අපි share කරොත් in worldwide ඒකට citation එනවා නම් හොඳ ඒ කියන්නේ ඒක කරපු ඉම්පෝටන්ට් වැඩක්. දැන් කවුරුත් අපි software code එක දාලා කවුරුත් ඒක බලන්නේ නැත්නම් ඒ කියන්නේ එච්චරම වැදගත් නැහැ කියන එකනේ. එතකොට මම හිතන්නේ ඒක ගොඩක් වැදගත්. ඉතින් අපේ සාමාන්‍ය කල්චර් එකත් එක්ක වෙලා තියෙන අර කොපි කිරීමට නැඹුරු වෙලා ඉන්න නිසා අපිත් වෙලා තියෙන්නේ සමහර ඒවා එච්චරම ෂෙයා කරන්න නෙමෙයි. හැබැයි මම හිතන්නේ ඒක ෂෙයා කරන එක හරි කියලා. එතකොට අනික එක software code එක ලියනකොට ඒකට ස්පෙસિෆික් මොකක් හරි ඉල්ලලා ෂෙයා කරන්න කමක් නැහැ. හැබැයි දැන් රිසර්ච් එකට ලියපු ෆුල් software එක මම හිතන්නේ ෂෙයා කරන එක වැරදි කියලා. මොකද ඒකට ළමයින්ට පුළුවන් ඒක එහෙමම යූස් කරලා කිසිම දෙයක් නොකර මොකක් හරි එකකට 30ක් දෙන්න. ඒකට අපි ඇත්තටම ප්ලේජරිසම් වලට තමයි උදව් කරන්නේ. අන්න ඒකට පොඩ්ඩක් යාපුල් වෙන්න ඕනේ. අර එන්න මම හිතන්නේ රිසර්ච් වලට උදව් කරන එක අපේ යුතුයකමක් මම හිතන්නේ. දැන් උදාහරණයකට නිව්ටන් කරපු රිසර්ච් වල තමයි අපි ගොඩක් ඒවා කරගෙන යන්නේ. නිව්ටන් ඒවා ෂෙයා කරේ නැත්නම් අදත් අපිට නැහැ. අයින්ස්ටයින්ට සමානට නිව්ටන් කියව කරන්න වෙන්න තිබ්බා. ඒක තමයි. එතන ඒක තමයි ගොඩක් සඳහන් වෙන්නේ මේ ඊට ජෙනරල් රූල්ස් එකක් තියෙනවා. ඒ මම හිතන්නේ ස්ලයිඩ්ස් තව දෙකයි තියෙන්නේ. Tables should have captions about tables. Figures should have captions below figures. ඊට පස්සේ access mark කරන්න ඕන. ළමයි සමහරලාට මෙන්න මේ වගේ mistakes කරනවා. ඒ access වල labels නැහැ. ඊට පස්සේ labels තිබ්බත් කියවන්න බෑ පොඩි වැඩි text. ඒ වගේට careful වෙන්න ඕන. ඒ වගේම caption should be short but enough details තියෙන්න ඕන කාටර කියවම් තේරුම් ගන්න මේ figure එක හරි table එකේ මොකක්ද තියෙන්නේ කියලා. කවදාවත් යන්න අර එකයි floating figures and floating tables. ඒ කියන්නේ මම table එකක් තියෙනවා table එක ගැන කීසේ කතා කරන්නවත් නැහැ. එහෙම තියෙන්න බෑ. reference එකක් තියෙනවා reference එක cite කරලවත් නැහැ අතුලට. එකක් තියෙන්න බෑ. නිකන් reference list එකක් දාලා බෑ. ඒක ගැන ඇත්තටම
කොහරි තියෙන්න ඕනේ ඒ සයිට් එක. ඒ වගේම අපේ සාමාන්‍යයෙන් කියන්නේ ෆිගර්ස් හරි ටේබල්ස් දානවා නම් immediately following ඒ ටෙක්ස්ට් එක ෆලෝ කරන තරම දාන්න කියලා ඒ ටේබල් එක ගැන කතා කරන තැන. සමහරට ඒක බැරි වෙන්න පුළුවන් ඊළඟ පේජ් එකට තල්ලු වෙන්න පුළුවන් පේජ් මාර්ජින් තියෙන නිසා. හැබැයි පුළුවන් තරම් try කරන්න කියලා මම ඇත්තටම මට මතකයි මම තීස් එක ලියනකොට hours මම spend කරා මේකට. මොකද ඒ කාලේ අද වගේ ලේසි නෑ. අපි latex use කරේ. latex use කරාම latex වලින් තීස් එක ලියලා ඊට පස්සේ ඒක process කරන්න ඕනේ ඒක visually බලන්න මොකද උනේ කියලා. ඒ කියන්නේ තව මට මතකද ස්ටෙප්ස් දෙකක් කොහොමද යන්න ඕනේ ඒක බලන්න 30 එක දැන් අවුට්පුට් එක කොහොමද. ඒකට ෆිගර් එක වැඩි පොඩ්ඩක් ඇඩ්ජස්ට් වෙලා තියෙනවා නම් අපි ඒ ඇඩ්ජස්ට්මන්ට් එක ආයි බලන්න ඕනේ. ඒක හරිය නැත්නම් ආයි කරලා ආයි බලන්න ඕනේ. පුදුම විදිහට ටයිම් ගත්තා අපි ඒක ඇඩ්ජස්ට් කරන්න. හැබැයි සාමාන්‍යයෙන් මම පර්සනලි අර ප්‍රසන්ටේෂන්ස් වලට ටිකක් ආසයි හරියට ප්‍රසන්ට් කරන්න. ඒ කියන්නේ ටිකක් ෆිගර් එකක් වුණා ජෙනරේට් කරනකොට මම කැමති ටිකක් ලස්සනට ඒක හදන්න. ඒක එකනගේ හැටි. ඉතින් මම ගොඩක් ටයිම් දානවා ඒකට මේ එනිසා මම හිතන්නේ ඒක ඉම්පෝටන්ට් මට නම්. ඒතන අන්තිමට තියෙන do not list any references that are not cited in the text. මේක very important. මම හිතන්නේ ගොඩක් ළමයි මේක හිතන්නේවත් නැතුව references පිටපස්සේ දානවා. දැන් ජර්නල් පේපර් එකක් දැම්මොත් සාමාන්‍යයෙන් රිවියුවර්ස් කරන එකක් තමයි මේක ඇත්තටම කෙලින්ම බලනවා ඒ references මොකක් හරි ඇතුලේ සයිට් වල නැද්ද කියලා නැත්නම් කෙලින්ම correction එක අපිට දෙනවා එක්ක සයිට් කරන්න එක්ක අයින් කරන්න කියලා. මේ තියෙන්නේ last slide එක. ඇත්තටම TC එකක් ලියන්න හදනවා නම් මම හිතන්නේ පළවෙනි එකම කරන්න තියෙන්නේ අනික් dissertations පොඩ්ඩක් බලන්න එක වැදගත් කියලා. ඒකට තමන්ට තේරෙනවා ඒකේ අපි දමු කොළඹ යුනිවර්සිටියේ 30ක් නම් ලියන්නේ. කොළඹ යුනිවර්සිටියේ ඒ සම්බන්ධව කලින් කියපුවා පොඩ්ඩක් රිෆර් කරලා බලන්න මොන විදිහටද ලියලා තියෙන්නේ කියලා. ඒකට සාමාන්‍ය අයිඩියා ගන්න පුළුවන්. as a second point එක තමයි කියන්නේ let the tables of contents help you to improve your manuscript කියන එක. ඒකට අර මං කිව්ව ඉස්සෙල්ලා table of contents හදා ගන්නවා. ඊට පස්සේ table of contents වල එක topic යටතේ තියෙන main topics ටික දා ගන්න පුළුවන්. ඊට sub topic ටික දා ගන්න පුළුවන්. ඊට පස්සේ පුරවන්න පුළුවන්. third point එකෙන් එතනයි begin writing the sections you know best. කිසිම එකක් නෑ introduction එකේ නම් අන්තිම එක ලියන්න ඕන කියලා. අපිට ලේසිම comfortableම කැලි ඉස්සලා පුරවන්න කියලා තමයි මම කියන්නේ. ඊට පස්සේ සමානලට අපි ලියනකොට මේකත් වැදගත් මට නම් මම සාමාන්‍යයෙන් ඇකඩමික් පේපර් වල ලියනකොට සමානලට මට මතක නෑ මේකේ ඇත්තටම අපි දමු කොහෙන් හරි පේරාදෙනි කොහේ හරි තමයි ස්ටඩි එක කරේ. මට ඒක මතක නෑ. හැබැයි ඕක කොහොම ඉන්නවට වඩා ලේසි එතන ඉතින්ලා ඒ නම දාගෙන යනවා මොකක් හරි පාටක් දාගෙන පස්සේ ඒක කරෙක්ට් කරනවා. පස්සේ ඇවිල්ලා කරෙක්ට් කරනවා. මොකද සාමාන්‍යයෙන් මම දන්නේ අනික් අය ගන්න මම සාමාන්‍යයෙන් මොකක් හරි තීස් එකේ හරි ඇකඩමික් පේපර් ලියනකොට සාමාන්‍යයෙන් first half an hour to 1 hour මට යනවා එතන settle down වෙන්න. ඊට පස්සේ මට ideas එනවා ඇත්තටම. එතකොට ලියන්න පුළුවන්. එතකොට ලියනකොට break එකක් ගන්න එක අන්තිම පාඩුද. මොකද ආයි එන්න වෙලා යනවා. සාමාන්‍යයෙන් half an hour to 1 hour විතර ගියාට පස්සේ මට සාමාන්‍යයෙන් 3-4 hours වගේ ලියන්න පුළුවන්. ඊට පස්සේ break එකක් ගත්තට කමක් නැහැ. ඒතර මෙතනදී එක එකේ අපි හොයන්නේ කියන මගනවත්තලා අර flow එක නැතිනවා. ideas ඔළුවට ආපු flow එක මම හිතන්නේ වැදගත් කියලා. ඒක කෙනාට වෙනස් වෙන්න පුළුවන් මම කියන්නේ මං ගැන. හැබැයි ඒක මම හිතන්නේ සමහරුන්ට ඒක තියෙන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් diagram එකක් උනත් නැත්නම් diagram එකට කටු මොකක් හරි කටු සටහනක් වගේ දාගෙන යන්න පුළුවන්. පස්සේ ඒක improve කරන්න. rough diagrams දාගෙන. rough drawing, graphics tables, early graph වලට ඒක දැම්මට කමක් නැහැ. දැන් ෆොටෝග්‍රාෆ් එකක් වුණත් ගොඩක් high quality photograph එකක් දාන්න පුළුවන් පස්සේ. මුලින්ම තියෙන එක දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අර සමහරවිට දිග statements ලියන්න නැතුව අර clear ලියන එක හුඟක් හොඳයි. short sentences එනවා නම් තේරුම් ගන්න ලීසි. දැන් ඇමරිකන් ශ්‍රී ලංකේට language එකත් එක්ක ඒගොල්ලෝ සමාන මම මතකයි මගේ advisor උනත් ලියනවා. එයා ඒගොල්ලන්ට ඒක flow එක තියෙන නිසා. මම හිතන්නේ අපිට ඒක ලීසි කඩන එක කියලා. Method antimaking introduce tables figures in the text, present the tables figures and then describe it. ඒක තමයි මගේ advice එක. මෙච්චරයි මගේ presentation එක නම් දැන්ට තියෙන්නේ. Okay, මේක අහනවා what are the things lecturers consider when grading the thesis? ඒ කියන්නේ ලකුණු දෙනකොට මොකක්ද සර් බලන්නේ? ඒක ඇත්තටම subjective. ඒ කියන්නේ එක එක lecturers බලනවා වෙනස් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේක undergraduate thesis එක ගැන වෙන්නේ අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් මට නම් වැදගත්ම එක තමයි research and discussion කියන section එක. මම කිය thesis එකේ heart එක වගේ තියෙන එක. ඒක තමයි මම ගොඩාක් බලන්නේ ළමයා enough වැඩ කරලා තියනවාද? ඒක කොහොමද යා present කරලා තියෙන්නේ කියලා. ඒක තමයි මගේ main මම බලන්නේ ඒක. හැබැයි ඊට අමතරව lecturers සාමාන්‍යයෙන් බලන එකක් තියෙන්න පුළුවන් enough literature
සයිට් කරලා තියනවාද ළමයා රීඩ් කරලා තියනවාද ඊට පස්සේ ඒවා ගැන ඩිස්ක්‍රිප්ෂන් එක හරියට තියනවාද ඒ වගේම IV වගේ ඒවා යූස් කරනවාද ටර්ම්ස් ඒවා ස්ටෑන්ඩඩ් කියන්නේ ස්ටෑන්ඩඩ් රූල්ස් ටිකක් තියෙනවානේ ඒවා ටික ළමයා ෆලෝ කරනවාද කියලා බලනවා. ඒතකොට මම දැකලා තියෙනවා සාමාන්‍ය තීසිස් ඩිෆෙන්ස් එකේදී වුණත් ළමයිගෙන් සමහරවිට අපේ ලෙක්චරර්ස් කෙලිම කියන්න පුළුවන් වා මේ රෙෆරන්ස් එක දාලා තිනවා ඒවා හරියට මේ සයිට් කරලවත් නැහැ. නැත්තම් ලැන්ග්වේජ් එකේ මිස්ටේක්ස් තියෙනවා කරෙක්ට් කරලවත් නැහැ. දැන් උදාහරණයක් අන්ඩර්ග්‍රැජුවේට් තීසිස් උනත් මම නම් කියන්නේ ඒක වර්ඩ් ෆයිල් කියලා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්ට හරි කාට හරි දීලා කරෙක්ට් කරගන්න එක තමන්ගේ ඉංග්‍රීසි වල ඉෂුස් තියෙනවා නම් මොකද ආයි අන්ඩර්ග්‍රැජුවේට් තීසිස් එක තමයි ලයිෆ් එකටම ලියන එකක්. ඒක වෙන්න පුළුවන් only thesis you write for the BSc degree නෙමෙයි. ඉතින් අන්න ඒ නිසා මම හිතන්නේ ඒවට attention එක දාන එක හොඳයි කියලා. ඒතකොට English language එකේ issues තියෙනවා නම් කොහොමදත් අපිට thesis එක හරියට evaluate කරන්න බෑ. ඒක ලකුණු අඩු වෙනවම අනිවාර්යයෙන්. ඒ වගේම ළමයි අර thesis එක පුරවන්න ලොකු tables එහෙම දානවා නම් ඒවා වුණත් අපි දකින්නේ negative හැටියට. ඊට වඩා හොඳයි short thesis එක හරියට ලියන එක. ඒක ඇත්ත. මේක subjective වෙන්න පුළුවන් but at what point of the research do you start writing the thesis? ඒකත් වෙනස් වෙනවා. හැබැයි මම නම් කියන්නේ very early start කරන්න අවශ්‍ය නැහැ. මේ වගේ situation එකේදී ඇරෙන්න කියලා. මේ වගේ situation එකේදී lecture review එක කරලා මොකද ගෙදර ඉන්න නිසා literature review එක කරලා ඕනනම් draft එක document කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මම හිතන්නේ 6 months at ඕන undergraduate thesis එක 1 year නම් 6 months at research එක කරාට පස්සේ තමයි මම හිතන්නේ document කරන්න තමන් ready. මොකද literature review එකත් මම කිව්වා වගේ ඉක්බල් සාමාන්‍යයෙන් throughout the ඒ කියන්නේ අන්තිමට තමන් conclusion එක ලියන කොටත් සමහරවිට තමන් ආයි literature එකක් කියවන්න chance එක තියෙනවා. මොකද තමන් ලියන කොටත් හිතනවා මේ ටික missing කියලා මගේ. ඒක වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ සාමාන්‍යයෙන් undergraduate 1 year වගේ thesis එක 50% of the time එකට spend කරාට පස්සේ project එකට ලියන්න හිතන එක හොඳයි කියලා. ඒතකොට හැබැයි දැන් අපි තමු MPhil හරි PhDs නම් MPhil එකක් අපි තමු ළමයි 3 years ගත්තා කියලා. සාමාන්‍යයෙන් අපි නම් කියන්නේ මගේ ළමයිට මම දෙන ඇඩ්වයිස් එක තමයි MPhil PhDs වගේ කරන ළමයිට try කරන්න කියලා every 6 months publication එකක් ගන්න research paper එකක්. එතකොට වෙන්නේ එයාගේ thesis එක ලියන්න එනකොට එයාගේ collection of papers already තියෙනවා. එතකොට ඒක බේස් ඇත්තට මේව chapters වෙන්න පුළුවන්. මම නම් ඇඩ්වයිස් කරන්නේ ඒ වගේ. එතකොට සාමාන්‍ය 6 months කියලා ලිව්වම ළමෙක් 1 year ගන්න පුළුවන්. එතකොට 3 years වලදී 3 papers publish කරලා තියෙනවා නම් ඒ 3 papers ඇත්තටම 3 chapters වෙන්න පුළුවන්. ඇත්තටම chapters 3ක් ලියලා. එතකොට යාට introductory එකයි methodology එක ඒ ටික තමයි පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ. සර් මේක මම හිතන්නේ topic එකට අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි අහනවා මේ ඒ කියන්නේ paper publication ගැන දැන් research එක කරාට පස්සේ ඒක මම හිතන්නේ ඉතින් success එකක්ද failure එකක්ද මත depend වෙනවා. publications කොහොමද සර් මේකේ process එක? මුලින්ම ඇත්තටම තමන් ඇඩ්වයිසර්ත් එක්ක කතා කරලා ඒ රිසර්ච් එකේ clearly identify කරගන්න පුළුවන් නම් තමන් කරන රිසර්ච් එකේ අලුත් දෙයක් තියෙනවා කියලා. අන්න එතකොට තමයි තමන්ට හිතන්න පුළුවන් තමන් රිසර්ච් එක කරා පබ්ලිකේෂන් එකක් ගන්න පුළුවන්. අලුත් දෙයක් නැත්නම් පබ්ලිකේෂන් යන්න බෑනේ. ඇත්ත. එතකොට ඒක තමයි මුලින්ම identify කරගන්න ඕනේ. එතකොට රිසර්ච් එක කරලා ඉවරනාත් බලන්න ඕන මම කරපු එකෙන් දැන් වටින දෙයක් මම කරලා තියනවාද තව කෙනෙක්ට ප්‍රයෝජන කියලා. මේ සබ්ජෙක්ට් එකේ. එතකොට තමයි පේපර් එක ලියන්න. දැන් හොඳ උත්තරයක් සර්. ඕකේ සර් මම හිතන්නේ අපි අහපු ප්‍රශ්නයි ඒ කියන්නේ තිබ්බ දේවල් ගොඩක් ඩිස්කස් කරා. බොහොම ස්තුතියි සර්ගේ වෙලාවට. thank you ඉක්බල් මම ඉන්වයිට් කරපු එක මේ වගේ එකට මම අතරම ෆස්ට් ටයිම් තමයි මේ කරන්නේ. මම දන්නේ ඩොක්ටර් ඉරාන් තමයි මගේ නම දීලා තිබුණේ නේ. ඩොක්ටර් ඉරාන්